සෑම දිනාටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2020 නොවැම්බර් මාසයේ 10 වෙනි සිකුරාදා අඟහරුවාදා අප කල්යාණ මිතුරුන් සම්බන්ධ වුණේ තවත් අභිධර්ම දේශනාවේ කොටසකට සම්බන්ධ වෙලා අධ්‍යයනය කරන්න ඒ ගැන සම්මස්නය කිරීමට. ඒ සඳහා අපට ධම් සභා මණ්ඩපයේ පැමිණි ඔබ සෑම සියලුම දෙනා ඉතා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අප කෙරෙහි මහත් කරුණාවෙන් ලංකාවේ සිට චන්ද්‍රිකා මහත්මියත් දිනන්ජලි මහත්මියත් සම්බන්ධ වෙනවා. ඒ ධර්ම කොටස් පැහැදිලි කර දෙන්න. අපි ඒ දෙපළ සෑම දෙනා වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පළමු කොටම තුනුරුවන් නැමද අපගේ වැඩසටහනට පිවිසෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. අද දවසේ මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා චන්ද්‍රිකා මහත්මියට අද අපගේ වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අපි පාඩම් මෙතන 22 කියලා තිබුණාට මේ ස්ක්‍රීන් එකේ 22 කියන මේ සබ්බත්තික මාතිකාවත් එක්ක කවුන්ට් කරලා තියෙන්නේ 21 වෙනි ත්‍රිකයේ තමයි අද තියෙන්නේ. දැන් මේ වෙනකොට ත්‍රික 20ක් කරා. මම හිතනවා ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ඊයේ පාර කරපු ටිකත් එච්චර අමාරු නැහැ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟ ත්‍රිකයට යන්න කලින්. මොකද අද අපි ත්‍රික මාතිකා ටික ඉවර වෙනවා අද අපි. එතකොට ඕගොල්ලෝ දැන් ටිකක් ඇඩ්වාන්ස් ඊළඟ ත්‍රික මාතිකා වලට යන්නයි තියෙන්නේ. මොකක් නෑ වගේ නේද? එහෙනම් ඔන්න මම ඊළඟ ත්‍රිකයට යනවා. මොකුත් නැති හින්දා. ඉතින් මේ පද්‍ය 21 වෙනි ත්‍රිකය වෙන්නේ අජ්ජත්තාරම්භන ත්‍රිකය. අජ්ජත්තාරම්භන ත්‍රිකයත් පද තුනකින් තමයි දේශනා කරලා තියෙන්නේ. අජ්ජත්තාරම්භනා ධම්මා, බහිද්ධාරම්භනා, අජ්ජත්ත බහිද්ධාරම්භනා කියලා. දැන් අපි මේක බැලුවොත් එතකොට ඔන්න අජ්ජත්තාරම්භන ත්‍රිකය. මම ඉස්සෙල්ලම හැමෝටම කියන්නේ නම් මම දැන් මේක දැම්ම වේලහින් ඕගලන්. ඒකට මට පොඩි අතපසු වීමක් වුණා මේ අජ්ජත්තාරම්භන ත්‍රිකේ මේ අන්තිමටම දාන්නේ අපි මේ පදයේ නිප්පදේශ වෙන්න හේතුව මට දාන්න බැරි වුණා. සමාවෙන්න මම පන්ති ඉවරනා මේක රිමූව් කළා මම ආපහු ඒකත් එක්ක දාන්නම්. කලබලේ දානකොට ඒක දාලා නැහැ ඒ කොටස. ඉතින් ඒක නිසා ඒක දැන් මම කියලා දෙන්නම්. ඊට පස්සේ මම හතෑ වෙනකොට මේ ඒක ඕගලන්ට ලැබීමට සැලසෙනවා. හොඳයි. දැන් අජ්ජත්තාරම්භන ත්‍රිකයේ පද තුනකින් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට පළවෙනි පදයේ අජ්ජත්තාරම්භනා ධම්මා, දෙවෙනි පදයේ බහිද්ධාරම්භනා ධම්මා, තුන්වෙනි පදයේ අජ්ජත්ත බහිද්ධාරම්භනා ධම්මා. එතකොට දැන් එදා අපි කරේ අජ්ජත්තා රම්මනා බහිද්ධාරම්භනා අජ්ජත්ත බහිද්ධාරම්භනා කියලා. ඔයගලන්ට මතකයි. දැන් මේ ත්‍රිකයෙන් කරන්නේ ඔයාලා බලන්න පළවෙනි පදේ විග්‍රහ කරලා තියෙන හැටි. අජ්ජත්තාරම්භනා කියන පළවෙනි පදේ ආධ්‍යාත්මික ධර්මයන් අරමුණු කොට පවත්නා වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ධර්ම සමූහය. දැන් මේ අරමුණු කරන්නේ කොහොමද අපි ගිය පාර කරේ අජ්ජත් ත්‍රිකේ කරේ අජ්ජත්තා ධම්මා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයන් පවත්නා වූ හේවත් තම సంతානෙහි පවත්න්නා වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ස්ව సంతානෙනේ. එතකොට ඒ ධර්ම තමයි අපි මේ අභිදේයාර්ථ වලට
පෙන්නලා තියෙන ධර්ම වලින් අරමුණු කරන්නේ එදා ත්‍රිකේ පෙන්නපු ඕගලන්ට මතකයිනේ. එදා ත්‍රිකේ පෙන්නපු ධර්ම. ඒ කියන්නේ ආධ්‍යාත්මික సంతානේ හටගන්න සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි අරමුණු කරන්නේ මෙන්න මේ සිත් වලින්. මේ අපි පල්ලෙහා සඳහන් කළා මම පැහැදිලි කරලා දෙන මේ සිත් වලින් තමයි අපි ඒවා අරමුණු කරන්නේ. පැහැදිලිද? එතකොට ඒ සිත් අපිට දැන් මෙතන මේකෙදි යනවා ඒකාන්ත වරමුණු කරන මේ ආරම්භන ත්‍රිකවල ඕක තමයි තියෙන්නේ. ඒකාන්ත වරමුණු කරන කොටසකුත් තියෙනවා, අනේකාන්ත වරමුණු කරන කොටසකුත් තියෙනවා. එතකොට දැන් මේ අපිට ආධ්‍යාත්මික ධර්මයන් කියන්නේ එදා පෙන්නපු ධර්මයන්. ඒ කියන්නේ අජ්ජත් ධර්මයන් අරමුණු කරන සිත් ටික. ඒ කියන්නේ සුවසංතානිය කියන සිත් ටික. දැන් බලන්න මේ ආධ්‍යාත්මික ධර්මයන් ඒකාන්ත වශයෙන් අරමුණු කරන්නා. ඕගලන්ට මේ පොත පේනවද? නැත්නම් මම තව චුට්ටක් ඒ පදේ ලොකු කරන්නද? කාටරි මම මේ තුනම එකට දාගෙන ඉන්නේ. චන්ද්‍රිකා මහත්මිය ඒ පදේ පොඩ්ඩක් ලොකු කළොත් හොඳයි. හොඳයි බොහොම පිං කිව්වා. ඔන්න දැන් අධ්‍යාත්මාරම්භන ත්‍රිකය. ආධ්‍යාත්මික ධර්මයන් අරමුණු කොට පවත්නා වූ නිස්සත්ත්‍ය නිර්ජීව පරමාර්ථ ධර්මයන්. දැන් මේ ධර්මයන් ඒකාන්තව අරමුණු කරන කොටසකුත් තියෙනවා. දැන් බලන්න ආධ්‍යාත්මික ධර්මයන් ඒකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ විඥානං ඡායතනේ කුසල විපාක ක්‍රියා සිත් තුනයි. ඒව සංඥා නාසඤ්ඤායතන කුසල විපාක ක්‍රියා සිත් තුනකුයි දෙනවා. දැන් මේ අරගෙන තියෙන්නේ තත්සම්ප්‍රයුක්ත චෛතසික 30. දැන් මේ අරන් තියෙන්නේ අපි කොහොමද අට කතා කාණ්ඩයට අනුව, හාමුදුරුවන්ගේ පොතට අනුව, හාමුදුරුවෝ පොත දීලා දෙන අට කතා කාණ්ඩයට අනුව, ඒ අනුව තමයි මමත් මේ ඕගලන්ට පැහැදිලි කරන්න තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ චෛතසික 30 මතකනේ, චෛතසික කුසල චෛතසික 38න් විතක්ක විචාර ප්‍රීතිය 3 අඩු වෙනවා, ඊළඟට විරුති 3යි 6යි, අප්පමඤ්ඤා 2යි 8යි. ඒ 8 අඩු වුණාම තමයි චෛතසික 30 හැදෙන්නේ. දැන් මේක තමන්ගේ సంతානෙම තියෙන්න ඕන එක. දැන් මේ විඥානං ඡායතන සිතෙන් අරමුණු කරන්නේ එයාගේ ආකාසානං ඡායතන කුසල සිත. කලින් එයාට ලැබිච්ච ආකාසානං ඡායතන කුසල සිත. එතකොට තමා කෙරෙන් පහළ වෙච්ච ආකාසානං ඡායතන. මේක අනුන්ගේ එකක් නෙමෙයි. පැහැදිලි? තමන්ගේ సంతානේ උපන් සිතකින් තමයි අරමුණු කරන්නේ. අනුන්ගේ සිත්වල තියෙන මේ ඒ කියන්නේ අභිඥා සිත් වලින් එහෙම නෙමෙයි. මේ තමන්ගේ సంతානේ පහළ වෙන එක. හොඳේ? තමන් ලබාගත් එක තමයි මේ තමන් ධානයක් වශයෙන් ලබාගත් ආකාසානං ඡායතනේ සිත තමයි මේ විඥානං ඡායතනේ සිතෙන් අරමුණු කරන්නේ. දැන් ඕගොල්ලෝ මේක කරලා ඇති. නේව සංඥා නාසඤ්ඤායතන සිතෙන් ආකින්චඤ්ඤායතන සිත. දැන් ඕගොල්ලෝ දැන් ඉගෙනගෙන ඇති මීට කලින් මේ අපි කරා ඒ ආරම්භන ත්‍රිකවලට මේවා නියත මහංගත ධර්ම කියලානේ. අන්න ඒ ධර්ම තමයි මේ වැටලා තියෙන්නේ. එතකොට මේ වයින් අරමුණු කරන්නේ තමන්ගේ సంతානේ, සුවසංතානේ. හරිනේ? ඒකාන්ත වශයෙන් මේකෙන් තව දේවල් අරමුණු කරන්න බෑ. මෙයාට පුළුවන් ආකාසානං ඡායතනේ සිත අරමුණු කරන්න, මෙයාට ආකින්චඤ්ඤායතනේ. මේගොල්ලන්ට තව දේවල් අරමුණු කරන්න බෑ. ඒකයි ඒකාන්ත කියන්නේ. දැන් අනේකාන්තව තියෙන. අනේ අර මේ වයින් අරමුණු කරන්නේ අර අතර තිබිච්ච සිත්. දැන් එතන සිත් 89 තුල තිබිච්ච සිත් දෙකක් තමයි මේගොල්ලෝ අරමුණු කරන්නේ. කුසල විපාක ක්‍රියා සිතුයි මේකෙන් අය කුසල විපාක ක්‍රියා නේව සංඥා නාසඤ්ඤායතන කුසල විපාක ක්‍රියා. එතකොට ඒක අනේකාන්තවත් අරමුණු කරන කොටසක් තියෙනවා. ඒ කාමාවචර සිත් 54යින් පුළුවන් ඒ ධර්ම අනේකාන්තව. ඒ කියන්නේ ඒතකොට කාමාවචර සිත් වලින් බහිද්ද ධර්ම විතරක් නෙමෙයි අරමුණු කරන්නේ. කියන්නේ අජ්ජත් ධර්මත් විතරක් නෙමෙයි, බහිද්ද ධර්මත් විතරක් නෙමෙයි. ඒ කියන්නේ අජ්ජත් බහිද්ද ධර්මත් අරමුණු කරන එක අනේකාන්ත. එකකින් එකක් විතරක් අරමුණු කරනවා නම් තමයි ඒකාන්ත. දැන් මේ බැලුවොත් මේ ධර්ම කාමාවචර සිත් 54යි අභිඥා කෘත්‍යවත් පංචම ධාන කුසල ක්‍රියා. විපාක ගන්නෑ. කුසල ක්‍රියා සිද්ධ මොකද අභිඥා පාදක වෙන්නේ කුසල ක්‍රියා සිද්ධ. දෙක එතකොට ඉස්සාවහ අප්‍රමඤ්ඤා වර්ජිත චත්තත් සම්ප්‍රයුක්ත චෛතසික 49 51කින් 49ක් අඩු කරා. දැන් මම මේ මෙතන ඕගලන්ට පෙන්වන්න දාලා තියෙන. ඇයි මේවා අඩු වෙන්නේ කියලා මම කියන මේක තිබුණාම ඕගොල්ලෝ ළඟ ඕගලන්ටත්
තම තමන් ගැන ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ නේ. බබි ආධ්‍යාත්මික අරමුණේ ඉස්සාව පහළ නොවේ. දැන් දැක්කද? මේක ආධ්‍යිකයි මේක තත්සුව సంతානයි. එතකොට තමන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? තමන් ගැන ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ නැති ඉඳ මෙතන අපි චෛතසික වලින් ඊර්ෂ්‍යාව පැත්තකට දානවා. මේ අජ්ජත ධර්ම. සුව సంతානේ නේ. ඊළඟට අප්‍රමඤ්ඤ ධර්ම වලින් බාහිර සත්‍ය ප්‍රඥාප්ති තමයි අරමුණු කරන්නේ. අප්‍රමඤ්ඤ වලින් අරමුණු කරන්නේ බාහිර සත්‍ය ප්‍රඥාප්ති. ඒක නිසා මේක බාහිර අරමුණක් නෙවෙයිනේ මේක අජ්ජත්තිකයිනේ. ඉන්න මේ චෛතසික දෙකක් තියන්න බෑ. ඒතර චෛතසික තුනක්. මෙතන ඉස්සාවයි මේ කරුණා මුදිතා දෙකයි ඒ චෛතසික තුන අඩු කරා. 52න් 3ක් අඩු කරලා 49යි. එතකොට මේකේ බැලුවොත් මුළු ගාන බැලුවොත් මෙතන සිත් 6යි මෙතන සිත් 54යි 2යි 56යි 56යි 6යි 62යි. පොදු එක ගත්තොත් චෛතසික 49යි. මේ මම දීලා දෙන Tamanට ඊර්ෂ්‍යාව. මේ අප්පමඤ්ඤා බාහිර සත්‍ය ප්‍රඥා වලට අරමුණු කරන බැවින් ආධ්‍යාත්මික අරමුණෙහි නොඇති. කියන ආධ්‍යාත්මික ධර්ම වලට මේක ගන්න බෑ. පැහැදිලිනේ මම මේක ලිව්වේ ඔයගලන්ට පස්සේ හරි පෙරලෙනකොට තව අවුරුද්දකින් විතර හරි පොත පෙරලෙනකොට මේක අමතක වෙලා තිබුණොත් කල්පනා කරන්න ඕනේ නැහැ මෙතනම තියෙනවා. එතකොට දැන් ඔය තමයි අජ්ජත්තාරම්භනා. ඊළඟට ගත්තොත් බහිද්ධාරම්භනා. ඒ කියන්නේ මොකද්ද? බාහිර ධර්මයන් අරමුණු කොට ඇත්තා වූ. බාහිර ධර්මයන්. අපි එදා කරන්නේ බාහිර ධර්මයන් කියන්නේ මොකද්ද? අපි එදා කරා. බාහිර ධර්මයන් කිව්වක ඔයගොල්ලෝ මතක ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ අජ්ජත් ධර්මයන්. බහිද්ධාරම්භන. ඒ කියන්නේ බාහිර ධර්මයන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ වූද ඉන්ද්‍රිය බද්ධ නොවූද කියලා මම ඔයගලන්ට කිව්වනේ. ඉන්ද්‍රිය බද්ධ වූද නොවූද බාහිර සංත්‍යානයන්හි පවත්නා නිස්සත්තනී ජීව පරමාර්ථ ධර්ම තමයි මේ පහත සඳහන් ධර්ම වලින් අරමුණු කරන්නේ. පැහැදිලිනේ? එතකොට අපි එදා ගත්තේ අභිදේයාට වලට ගත්ත බාහිර సంతානයන්ට අයත් වූ කියනකොට චිත්ත 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයත් ගත්තා. මම කියවා නිර්වාණය පෞද්ගලිකව එක්කෙනෙකුට අයිති ධර්මයක් නෙමෙයි. මේක ඒක වැටෙන්නේ බාහිර ධර්මයක් හැටියට. පැහැදිලිද? එදා මම කිව්ව එක මතකද? ඒ කියන්නේ මේ කයේ පවත්න ධර්මයක් නෙමෙයි. මේක අරමුණු කරන ධර්මයක්. හරි? ඒක නිර්වාණය. එතකොට ඒකත් ඒ ඔක්කොම ධර්ම ටික තමයි තියෙන පරමාර්ථ ධර්ම ඔක්කොම තමයි මේ පදයට වැටුනේ. ඒවා අරමුණු කරන්නේ මෙන්න මේ ධර්ම වලින්. පැහැදිලිනේ? මේ ධර්ම වලින්. බාහිර ධර්මයන් ඒකාන්ත වශයෙන් අරමුණු කරනවා. ඒ බාහිරයි අපි එදා කතා කරපු ධර්මයන් ඒකාන්තව අරමුණු කරනවා ආකාසානං ඡායතන කුසල විපාක ක්‍රියා සිත්තුනේ. පොත මම මේ පැහැදිලි වෙන්න තව ටිකක් දැම්ම අරමුණ කසිනේ උගුල්ලපු අහසනේ. මතකයිනේ? ආකාසානං ඡායතන සිතේ අරමුණ. හරිනේ? එතකොට මෙතන ආකින්චඤ්ඤා දැන් සාමාන්‍යයෙන් අපි ගන්නකොට උගක් වෙලාවට ගන්න ආකාසානං ඡායතනත් එක්ක ආකින්චඤ්ඤායතන. මොකද මේවා ප්‍රඥාප්ති ධර්ම අරමුණු කරන්නේ. නමුත් ඒක ගන්නෑ මොකද මෙතනදී ඒක දහම්ගම පොතේ දාලා තියෙනවා ඒක ගන්නෙ නෑ කියලා ඊළඟට ධම්මසංගිනියෙත් දාලා තියෙනවා ඒක අරගන්නේ නෑ කියලා. මොකද ඒක නාස්ති භාව ප්‍රඥාප්තිය තමයි අරමුණු කරන්නේ. නාස්ති භාව ප්‍රඥාප්තිය අරමුණු කරන සිතක් කියලා. ඒ කියන්නේ ඒ ආකාසානං ඒක ආකින්චඤ්ඤායතනේ සිටේ නැති බව. ඒ කියන්නේ නැති දෙයක් අපිට අරමුණු කරන්න බෑ නේද? ඒක අපිට නැති දෙයක් අරමුණු කරන්න බෑ. ඒකින්ද අපි මේ පදේට ඒක වැටෙන්නේ නැහැ. ඒක හාමුදුරුවෝ පැහැදිලි කරලා තිබුණේ පොතේ නාස්ති භාව ප්‍රඥාප්තිය කියලා. ආකින්චඤ්ඤායතන සිත් තුනට අරමුණු වන්නේ ප්‍රථම සංත්‍යානයන්හි පහළ වූ පළවෙනි ආකාසානංචයතන සිත්යාගේ උත්පාද තිති භංගයන අවස්ථා තුනෙන් එකකුත් දැනට නොමැති බවය. ඒ කියන්නේ මේ නැති බව තමයි මේක ඒකර නැති දෙයක් අපිට අරමුණු කරන්න බැරි හින්දා ආකින්චඤ්ඤායතනේ නොගත්තේ නැති බව හෝ ඇති බවක් නැති බැයි. ඒක ගන්නෙ නෑ මේ පදේට. ඒතර අභිඥා වර්ජිත. ඒතර අභිඥා නැහැ. ඒකාන්ත වශයෙන් අරමුණු කරනකොට අභිඥා සිතේ ඒකාන්ත අනේකාන්ත දෙකෙන්ම අරමුණු කරන්න පුළුවන්. ඒක අභිඥා වර්ග රූපායතන සිත් 15. අරමුණ ප්‍රඥාප්තිය.
මම අත කැටි ඒක අර අපි අතීත ආරම්භන ත්‍රිකවලට ඒවන් මෙයාට මේවා ඔක්කොම අපි අරන් පැහැදිලි කරා කොළවල ලියලා. ඒවා බලන්න ඒකාන්තව ප්‍රඥාප්තිය අරමුණු කරන සිත් මට මතකයි 21ක් තිබුණා. ඒ 21 ඇතුලේ රූපාවචර සිත් 15ක් තිබුණා ආකාසානංචයන සිත් 3ක් තිබුණා. හරිද? එතකොට මේ අරමුණ ප්‍රඥාප්තිය. එතකොට අභිඥා වර්ජිත තමයි මේක ගත්තේ. ලෝකෝත්තර සිත් 8 අරමුණ නිවන. නේ? එතකොට ඒකත් බාහිර ධර්මයක් අරමුණු කරන්නේ. එතකොට මේ කුසල සිත්නේ ඒ සිත් වලට අදාළ සංප්‍රයුක්ත චෛත්‍යික 38යි. එතකොට බාහිර ධර්මයන් දැන් බලන්න ඕගොල්ලෝ දකින්න ඇති ඉස්සර වෙලා එකටත් මේක ආවා. ඒවල මේකෙත් ඔක්කොම මේ බාහිර ධර්ම කාමාවචර සිත් 54යි අභිඥා කෘත්‍යවත් කුසල ක්‍රියා සිත් 2යි ඉස්සා මහා අප්‍රමඤ්ඤ වර්ධිතයි චෛතසික වල වෙනසක් ඇති වෙයි යන බලන්න මේ සිත් 56යි මෙතනක් තියෙනවා. ඉතින් බාහිර ධර්මයන් ඒගොල්ලන්වත් අරමුණු කරන්න පුළුවන් මේගොල්ලන්වත් අරමුණු කරන්න අනිත් ඒගොල්ලන්වත් අරමුණු කරන්න පුළුවන්. කාමාවචර සිත් 54යි ඊට අමතරව අභිඥා කෘත්‍යවත් පංචම ධ්‍යාන කුසල ක්‍රියා සිත් 2යි සිත් 56යි අතනදී අපි චෛතසික දෙකක් අඩු තුනක් අඩු කරානේ. දැන් මෙතනදී අඩු කරන්නේ මාස්ටයිතිය විතරයි. ඒ මොකද ඒ කියන්නේ අපි මේක අපි මච්චරිය කියන්නේ මච්චරිය යෙදෙන්නේ තමන් ගැනනේ. මච්චරිය යෙදෙන්නේ තමන් ගැන. ඕගොල්ලෝ හරියට මච්චරිය කොටස් 5කට බෙදෙනවා. ඔයගලන්ට මතකද? ඒ සාමාන්‍ය මච්චරිය අපි හඳුන්වන්නේ තමාගේ දියක් අනිකෙකුට අයිති වීම ඉවසන්නේ. අන්න ඒක. එහෙම නැත්නම් තමාට අයත් දෙයක් අනිත් එක්කෙනෙක් ප්‍රයෝජනෙට ගන්න එක ඉවසන්නේ. අන්න ඒ වගේ තමයි මච්චරිය. මච්චරිය කොටස් 5කට බෙදලා තියෙනවා. දන්නවත් ඇති. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය කියලා ධම්මසංගණී ප්‍රකරණේ කොටස් 5කට මේක බෙදලා තියෙනවා. හරිද? එතකොට මේකින්ද මේක මේ බාහිර ධර්මයන්. මේක තමන්ගේ එකක් නෙමෙයිනේ. එතකොට මච්චරිය මේකෙන් අඩු කරන්නේ නැහැ. පැහැදිලිද? දැන් මෙතනදී අපි චෛතසික 38ම ගත්තා. පැහැදිලිද? ඇයි අපි මේක ගත්තේ? දැන් මෙතනදී දැන් අප්පමඤ්ඤා අයි බාහිර సంతානනේ. ඒ හින්දා ඒකත් අපිට මේක අරගන්න ඕනේ. ඊර්ෂ්‍යාවත් බාහිර సంతානවල තමයි අපි ආධ්‍යාත්මික సంతානේ අපි විසින් අපට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත් අනුන්ට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. හරි ඒ හින්දා ඒ දෙකම වැටෙනවා. කලින් පදේදී අපි ඉස්සාවයි අප්පමඤ්ඤා දෙකයි අඩු කරා. මෙතනදී අඩු කරේ එක චෛතසිකය. ඒ තමයි මච්චරිය. මච්චරිය අඩු කරා. ඒ කියන්නේ චෛතසික 51යි. ඒතර මේකට පොදුවේ ගත්තොත් දැන් ඒක මම විශේෂයෙන් පැහැදිලි කරනවා. දැන් මෙතන තියෙනවා අභිඥා සිත් දෙක. මෙතන අභිඥා සිත් දෙක. ඒ කියන්නේ රූපාවචර පංචම ධ්‍යාන කුසල ක්‍රියා සිත් දෙක. දැන් අපි සිත් එකතු කරනකොට පොදුවේ ගන්නකොට ඒ සිත් දැන් රූපාවචර සිත් 15 ඇතුලේ ඒ කුසල ක්‍රියා සිත් දෙකක් තියෙනවා පංචම ධ්‍යාන. නමුත් ඒක අභිඥා කෘත්‍ය වෙලා නැහැ. නමුත් ඒ සිත් දෙක දැන් රූපාවචර සිත් 15යි කියලා පොදුවේ සිත් ඔක්කොම ගණන් ගන්නකොට මෙතන සිත් දෙකක් ගණන් ගත්තොත් සිත් ගාන වැරදි වෙනවා. මොකද මේ පංචම ධ්‍යාන සිත් දෙක මේ වෙනම කෘත්‍යයක් කරන අවස්ථාව. නමුත් මේ සිත් දෙක අතනට එකතු කරලා තියෙනවා. ඉතින් පොදුවේ එකතු කරනකොට මේ සිත් දෙක එකතු කරන්නේ නැහැ. ඒකට මෙතන 15යි 3යි 18යි 18යි 8යි 26යි එතකොට මෙතන 54යි මේ දෙක ගන්නෙ නැහැ. මේ සිත් ඔක්කොම එකතු කරාම 26යි 54යි 80ක් වෙනවා. එතකොට අර සිත් දෙක ගත්තේ නැහැ. ඒකට ඒකට අදාළ චෛතසික 51යි. හරිද? අභිඥා සිත් දෙක රූපාවචර සිත් මම ලියලම දැම්මා ඔයගලන්ට. අභිඥා සිත් දෙක රූපාවචර සිත් 15 තුල අන්තර්ගත වී ඇති බැවින් අභිඥා සිත් දෙක මුළු සිත් ගණනට එකතු නොකරන ලයි. පැහැදිලිද? දැන් මේ පද දෙකක් මම පැහැදිලි කරා. මේවල මොකක් හරි මේ අපි දෙයාට ගත්ත හැටි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් දෙයක් නම් පුළුවන් විදිහකට පිළිතුරක් දෙන්න. නොතේරෙච්ච කෙනෙක් ඉන්නවා නම් හරි තේරුණා හරි නම් ඒත් කියන්නකෝ. නිහඬව ඉන්නේ තේරුණා. ඔබතුමියට හැමදාම කතා කරනවා.
කොච්චර හොඳයි. අනිත් අයත් කියනවා නම් ඒ වගේ තේරුණායි කියලා මට ෂුවර් එතකොට තේරුණා කියලා. ඉතින් මම හිතා ගන්නවා තේරුණා කියලා. හරි. එහෙනම් අපි තුන්වෙනි පදයට යනවා. තේරුණා මිස් හොඳට. ගොඩක් හොඳයි. තේරුණා මිස් හොඳට. හොඳට තේරුණානේ. හරි. ඇයි අපි අය චෛතසික නොගන්නේ අර සිත් එක එකතු කරේ නැත්තේ තේරුණා නම් හරි. ඊළඟට අජ්ජත් බහිද්ධාරම්භන ධම්මා. අපි ගිය පාර කරපු ඒ අජ්ජත් බහිද්ධ ධර්ම අධ්‍යාත්මිකද බාහිරවද ධර්මයන් අරමුණු කොට පවත්නා වූ නිස්සත්ත නිර්තිය. ඒ ධර්ම තමයි මේවයින් අරමුණු කරන්නේ. හැබැයි මෙතනදී ඒකාන්ත ධර්ම මුකුත් නැහැ. හරිද? අජ්ජත් බහිද්ධ ධර්ම. අජ්ජත් බහිද්ධ කියන්නේ හිතන්නේ මේ අජ්ජත්යි බහිද්ධයි එක ළඟ තිබ්බාම ඒ දෙකටම වැටෙන පොදු ධර්ම ගන්නවා. හරිද? අජ්ජත් කියන්නේ මම අජ්ජත්යි මට ඕගොල්ලෝ බාහිරන්නේ ඔය. ඒ දෙකටම පොදුවේ හවුලන්න පුළුවන් ධර්ම. දැන් මේ පැත්තේ ධර්ම අපි ආකාසානං ඡායතනේ ගත්තා නම් ඒක බාහිර ධර්මයක් විතරයි. අජ්ජත් ධර්ම වලට ඒක කැලි වෙන. ඒ කියන්නේ ඒක එකට අපි දැන් වාදන දෙකක් ළඟ තිබ්බයි කියලා දෙකටම පොදු දේවල් ගන්න. අපි මේ වාදන දෙකෙන් පොදු දේවල් එළියට ගන්නවා නම් එතකොට මේ ඒකාන්තයව අරගන්න බෑ අපිට නේ. ඒක ආධ්‍යාත්මික වාදනේ මේක බාහිර වාදනය. මේ බාහිර වාදනයේ තියෙන බඩු ටික මේක ආධ්‍යාත්මික වාදනයේ පිටිවිච්ච බය ටික. මේ ටික. එතකොට මේ දෙකටම පොදු ඒවා තමයි අධ්‍යාත්ම බහිද්දා. එතකොට දැන් එක සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් මේක මේකට නෑ. මේක. එතකොට ඒ බෑ අධ්‍යාත්ම බහිද්දා. නමුත් දැන් අනේකාන්ත ටික මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා නේ. ඒකෙත් තියෙනවා මේකෙත් තියෙනවා අනේකාන්ත. අන්නේ තමයි මෙතෙන්ට වෙලා තියෙන්නේ. මේකට යන්නේ ඒකාන්ත ධර්ම. මෙතනට යන්නේ අනේකාන්ත ධර්ම. අනේකාන්ත අර සිත් 56ම තමයි. කාමාවචර සිත් 54යි අභිඥා කෘත්‍යවත් පංචම ධානය කුසල ක්‍රියා සිත් දෙකයි. මෙතනදී ඉස්සා අපමණ මේ පද දෙකටම පොදු ටික අයින් කරනවානේ. දැන් ඉස්සාව අරකට ඒතකොට කරගන්න බෑ දෙකටම පොදු නෑ. මජ්ජරියත් බෑ. අපමණ්‍යත් බෑ. හරිනේ. ඒ තුනෙන්ම අඩු කරපු ටික මෙතනින් අඩු කරනවා. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති මම මේ කියන දේ කියලා. දැන් මේ වාදන දෙකේම පොදු දේවල් ටික එළියට ගන්නවනේ. ඉස්සාව ගත්තොත් දෙකටම පොදු නෑ. මච්චරිය ගත්තොත් එකක විතරයි අඩු කරන්නේ. අපමණ්‍යත් එහෙමයි. ඒකට මේ ඔක්කොටම පොදු ටික ගත්තොත් මේ මෙතන 1යි 2යි 3යි 4ක් අඩු වෙනවා 48යි. මේ පදේ තේරුණාද ඔයගලන්ට? තේරෙන්නේ නැති කියලා හිතනවා. පැහැදිලි. තේරුණා. හොඳයි. පැහැදිලි. හොඳයි. ගොඩක් හොඳයි. එතකොට දැන් අපි යම් පොඩ්ඩක් මේ දැන් අපිට බලන්න වෙනවා අට කතා කාණ්ඩයේ මොකක්ද මේ සම්බන්ධව කියලා තියෙන්නේ කියලා නේ. අපි අට කතා කාණ්ඩයට යමු බලන්න. මේ තමයි මොකද්ද මේ කාණ්ඩේ තමයි නික්කේප කාණ්ඩේ. නික්කේප කාණ්ඩේ 1441. ඕගලන්ට පේනවා ඇති 1440 මේකේ නම් 1441 නෙමෙයි 1051 සමා වෙන්න 1051. එතකොට කතමේ ධම්මා අජ්ජත්තා නෙමෙයි අජ්ජත්තා රම් සමා වෙන්න 52. ඔව් මේක සිංහල පැත්තනේ 1052. හොඳයි බොහොම ස්තුතියි කිව්වට. එතකොට 1052 කතමේ ධම්මා අජ්ජත්තා රම්බන අජ්ජත්තේ ධම්මේ ආරබ්බ ඒ උපජ්ජන්ති චිත්ත තේසිකා ධම්මා ඉමේ ධම්මා අජ්ජත්තා රම්බන. අතන මේ කියන්නේ භාවනා පොතේ අර්ථ දක්වලා තියෙන එකම තමයි. 아무තු දෙයක් නැහැ එතන. කතමේ ධම්මා මට පැහැදිලි කරන්න දෙයක් එතන නැහැ. කතමේ ධම්මා බහිද්දා රම්බන. මේ කියන්නේ බාහිර ධර්ම බහිද්දා ධම්මේ ආරබ්බ ඒ උපජ්ජන්ති චිත්ත තේසිකා ධම්මා ඉමේ ධම්මා අජ්ජත්තා රම්බන. ඒ කියන්නේ මේ බාහිර ධර්ම අරමුණු කරන චිත්ත චෛතසිකයෝ ඇත කියන එක තමයි මේකේ තියෙන්නේ. අජ්ජත් බහිද්දා රම්බනත් ඒකම තමයි. මේ භාවනා පොදේම අජ්ජත් බහිද්දා ධම්මේ ආරබ්බ ඒ ධම්මා උපජ්ජන්ති චිත්ත තේසිකා ධම්මා ඉමේ ධම්මා අජ්ජත් බහිද්දා රම්බන. ඇත්තට මේකේ ලොකු දෙයක් නෑ උගලට කතා තියෙන්නේ මේකේ තමයි. ඒක අපේ අට කතා කාණ්ඩේ. ඒකේ අජ්ජත්තාරම්භනා කියන්නේ 1435. ඔන්න බලන්න ඒකේ කතමේ ධම්මා අජ්ජත්තාරම්භනා. විඥානං ඡායතන නේව සංඥානා සංඥායතන ඉමේ ධම්මා අජ්ජත්තාරම්භනා. මම එදා ඕගොල්ලන්ට කිව්වා මම මේ උඩට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්නම්. මේ සියා කෑල්ලක් තිබුණොත්
මම එදත් කිව්වා මේ සියා කෑල්ලක් තිබුණොත් ඒක අනේක මම මේ පොතකින් දැක්ක නෙමෙයි කරනකොට මම නිකන් නෝටිස් කරපු දෙයක්. ඉමේ ධම්මා සියා කියලා තිබුණොත් ඒක වැටෙන්නේ අනේකාන්ත කොටක. දැන් මෙතන තියෙන්නේ නෑනේ සියා කෑල්ලක්. අජ්ජත්තාරම්මන. විඥානං ඡායතන නේව සංඥා නා සංඥායතන ඉමේ ධම්මා අජ්ජත්තාරම්මන. විඥානං ඡායතනයයි නේව සංඥා නා සංඥායතන සිද්දක ඒකාන්ත වශයෙන් අජ්ජත්තාරම්මනිකයි. ඔන්න ඕගලන්ට ඕන නමක් පෙන්නන්නම් ඒක. මේ තියෙන අජ්ජත්තාරම්මනිකයි. ඒ දැන් මෙන්න මේක තමයි ඒ එතන තියෙන්නේ. දැක්කද? විඥානය ඒකාන්තව අරමුණු කරන විඥානං ඡායතනයේ කුසල විපාක ක්‍රියා සිත් තුනයි නේව සංඥා නා සංඥායේ කුසල විපාක ඒකාන්තව අරමුණු කරනවා කියන එක තමයි ඒ දැන්. දැන් එතකොට මේක තමයි ඊළඟට ඒකාන්තික. කතමේ ධම්මා බහිද්ධාරම්මන. එතකොට බහිද්ධාරම්මන කියන්නේ මොකද? රූපාවචරං ටික චතුක්ක ධානා. දැන් මෙතන දැම්මේ අනේකාන්ත ගොඩ. පළවෙනි පදේ ඒකාන්ත ටික විතරයි තාම ඔයගලන්ට පෙන්වන්නේ. හරිද? රූපාවචරං ටික චතුක්ක ධානා කුසලතෝච කිරිය විපාකතෝච කිරියතෝච. නේ? කිරියතෝච චතුක්කස්ස ධානස්ස විපාකතෝ ආකාසානං ඡායතන චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරිත සාමාන්‍ය පලානිච ඉමේ ධම්මා බහිද්ධාරම්මන. මොකද මේ රූපාවචර ටික චතුක්ක ධාන. අපි මේ කියන්නේ මේ ටික චතුක්ක ධාන කියන්නේ චතුක්ක ධානයෙන් තුන්වෙනි ධානයටයි පංචම ධානයෙන් හතරවෙනි ධානය. ඔයගොල්ලෝ කියලා අපි ගන්න හැම වෙලේම පංචම ධානයෙන් හදලා පුරුද්ද තියෙන්නේ. ඒතර පංචම ධානයෙන් හතරවෙනි ධානයට යනකම් 1 2 3 4 කියන ධාන හතරේ කුසලතෝච එතකොට විපාකතෝච කිරියතෝච. එතකොට 4යි 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 3 වරක් 4 12යි සිත් 12යි චතුත්ථ ධානා විපාකතෝ. ඒ කියන්නේ චතුක්කස්ස කියන්නේ චතුර්ථ ධානයේ පංචම ධානයේ පංචකණය. පංචකණයෙන් ගත්තොත් පංචම ධානය. එතකොට එතන විපාක සිතයි කියන්නේ සිත් 13යි. දැන් පංචකණයේ කුසල ක්‍රියා දෙක දාලා නැහැ. මොකද ඒක අභිඥා සිත්වල සඳහන් වෙන නිසා නැත්තම් අර ඉස්සෙල්ලාගේ ඩබල් මෙයා වෙනවා. ආපහු දෙපාරක් වෙන හින්දා ඒක දාලා නැහැ. ඉතින් ඒකත් මෙතනට අරගන්න ඕනේ. ඒ සිත් 15. ඒ කියන්නේ රූපාවචර සිත් 15 තමයි මෙතන මේ කියන්නේ. අර එක සැරයක් කිව්වහම ආයි සැරයක් කියන්නේ නැහැ. නැත්නම් එකතු වෙනකොට ප්‍රශ්නයක් එනවා. ඒ සිත් 15මයි ආකාසානං ඡායතන සිතයි ලෝකෝත්තර කුසල කියන්නේ මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. මේ ධම්මා බහිද්ධාරම්මන. දැන් අපි දැක්කනේ. ඒ කියන්නේ රූපාවචර සිත් 15යි ආකාසානං ඡායතන සිතයි ලෝකෝත්තර සිත් 8යි. ඔන්න දැන් මම ඕනනම් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔය තියෙන්නේ බාහිර දැන් ඒකාන්ත ආකාසානං ඡායතන කුසල විපාක ක්‍රියා තුනයි රූපාවචර සිත් 15යි ලෝකෝත්තර සිත් 8යි. ඕකම තමයි එතන කියන එකම තමයි මේ අපි මේ හදලා පෙන්නන්නේ. ඊළඟට ඒක තමයි ඒකාන්ත. ඉමේ ධම්මා සියානේ. බලන්න ඉමේ ධම්මා බහිද්ධාරම්මන. දැන් ඕගලන්ට උනත් මේ පොතක් කියවහම පොඩ්ඩක් යම් අවබෝධයක් කරගන්න පුළුවන් දැන් මම හිතන්නේ. ඉමේ ධම්මා බහිද්ධාරම්මන ඒකාන්ත. දැන් බලන්න මෙතන ඉමේ ධම්මා සියා. එතකොට දැන් අපිට හිතන්න මේ දාලා දෙන අනේකාන්ත වර්ණු කරනවා. රූපං තපෙත්වා රූපේ හැර. සබ්බේව කාමාවචර කුසල අභ්‍යාකත. කියන්නේ කුසල අකුසල අභ්‍යාකත. එතකොට සිත් 54ක්. හැබැයි රූපයක රූපං ගන්නෑ, රූප 28 ගන්නෑ. කාමාවචර සිත් වල තියෙන ඒවායි සිත් 54යි. ඒකට අදාළ චෛත්‍යිකයි. ධම්මා රූපාවචරං චතුක්ක ධානං කුසලතෝච කිරියතෝච. ඒ කියන්නේ රූපාවචර පංචම ධාන අභිඥා කෘත්‍යවත් පංචම ධාන මේ චතුක්ක ධානං කියන්නේ චතුක්කණයෙන් අපි ගන්න පංචකණයනේ. රූපාවචර අභිඥා කෘත්‍යවත් පංචම ධානයේ කුසල විපාක දෙක ඉමේ ධම්මාසියා අජ්ජත්තාරම්භනා සියා බහිද්ධාරම්භනා සියා අජ්ජත් බහිද්ධ. මේ අනේකාන්ත මතකනේ මේ අනේකාන්ත කොටස් ටික පද තුනටම තිබුණා. පද තුනටම තිබුණා. ඕනම් මම නැවත ඕගලන්ට පෙන්නන්නම් පද තුනටම තිබිච්ච බව. ඔන්න බලන්න දැන් මේ පොඩක් පුංචි කරාම ඔයගලන්ට ටිකක් පැහැදිලිව පේනවා. දැන් බලන්න මේ අනේකාන්ත ටික මෙතනක් තියෙනවා. අනේකාන්ත ටික මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. මේ සිත් ටික තමයි.
මේ සිත් මේකයි ඔය සිත් ටික පද තුනටම ආවා ඒ කොටස අනේකාන්තව. ඊළඟට ආකින්චඤ්ඤායතන නවත්තබ්බා. ආකින්චඤ්ඤායතන ගැන නොකිය යුතුයි. කුසල විපාක ක්‍රියා සිත් තුනක් තියෙනවා. නවත්තබ්බා අච්චත්තාරම්භනාදීපි බහිද්ධාරම්භනාදීපි අච්චත්ත බහිද්ධාරම්භනාදීපි. ඕගොල්ලෝ දන්නවා මේ නොකිය යුතුයයි මේ පදය පද තුනෙන් එකකටවත් වැටුනේ නැහැ. පැහැදිලිනේ පද තුනෙන් එකකටවත් වැටුනේ නැහැ. එතකොට මේක මේ පදයේ සප්පදේශ වෙන්න හේතුවක්. රූපංච නිබ්බාණංච අනාරම්භය. රූපයි නිර්වාණියුත් අනාරම්භන නිසා අරමුණු ගන්නෑ. ඒකත් මේ සප්පදේශ වෙන්න හේතුවක් වුණා. දැන් මෙතන මේ කෑල්ලේ ඇත්තටම හාමුදුරුවෝ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා පොතේ කොටසක් සඳහන් කරලා තිබුණා. ඒක මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒක තමයි මම කිව්වේ මට මේක කියන්න අමතක වෙච්ච එකක් කියලා. ඒක මම අද රැයට ඔයගලන්ට ඒ කොටසත් එක දාන්නම්. ඒකට මේ ටිකෙන් තමයි මේ ආකාසානංචායතන සිත් තුනයි රූපයි නිර්වාණයයි මේ පදේට ආවේ නැහැ. හරි. දැන් අපි ගියොත් නැවතත් අපේ ත්‍රිකයට ගියොත් ත්‍රිකය පොඩ්ඩක් උපරගම් පදේ ඔයගලන්ට පැහැදිලිනේ. දැන් එතකොට දැන් මොන මේ පදේ දැන් අපි ගත්තා දැන් අපි දෙයාර්ථ දන්නවා අපි ඉස්සෙල්ලා හැදුවා සියලුම අධ්‍යාත්මාරම්භනික සිත් ඒකාන්ත 6යි අනේකාන්ත 56යි 62යි ඉස්සාවහ අප්‍රමඤ්ඤ වර්ධිත චෛතසික 49යි. එතකොට මේකට පොදුවේ ගත්තොත් ඊළඟ පිටුවට යන්නේදී දැන් මේකමයි ස්කන්ධ වශයෙන් බෙදුවා. ස්කන්ධ වශයෙන් 4යි. මොකද රූප තිබුණේ නැහැ නේ මෙතන. රූප තිබුණේ නැහැ. චෛතසිකාවේ 49යි. මොනවද අඩු උනේ? ඉස්සාවයි අප්‍රමඤ්ඤයි. ඒ චෛතසික තුන අඩු වුණා. ඒකට චෛතසික 49. වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික 47 සංස්කාර ස්කන්ධයි. අජ්ජත්තාරම්භනික සිත් 62ක් තිබුණානේ ඔක්කොම සිත් 62 සම්පූර්ණ සිත් 62 විඥාන ස්කන්ධයි. ආයතන වශයෙන් දෙවදෑරුම් අජ්ජත්තාරම්භනික සිත් 62 මන ආයතනයයි චෛතසික 49 ධම්මායතන. ධාතු වශයෙන් අටවැදෑරුම් අජ්ජත්තාරම්භනික සිත් 62 අතුරෙන් චක්කු විඥාන සිත් 2 චක්කු විඥාන ධාතුයි, සෝත විඥාන සිත් 2 සෝත විඥාන ධාතුයි, ගාන විඥාන සිත් 2 ගාන විඥාන ධාතුයි, දිවහා විඥාන සිත් 2 දිවහා විඥාන ධාතුයි, කාය විඥාන සිත් 2 කාය විඥාන ධාතුයි, පංචද්වාරාමූලතා කාමවච සිත් 54ම තිබුණානේ. ඒ හින්දා පංචද්වාරාවචන සිතයි සම්පර්ජන සිත් 2යි ගන්න පුළුවන් මනෝ ධාතුයි. ඉතිරි වෙනානේ සිත් 56න් මේ අපි ගත්තේ මට 62කින් සමාන නේ 62කින් ගත්තේ 62කින් 13ක් මෙතන ගියාම 49. ඒ 49න් මනෝ විඥාන ධාතුවයි තත් සම්ප්‍රයුක්ත චෛතසික 49 ධම්ම ධාතුවයි. ඊළඟට ආයතන ධාතු වශයෙන් එතකොට ආර්ය සත්‍ය වශයෙන් තෙවදෑරුම් හොඳේ. ඇයි ඉතින් මම මාර්ග සත්‍ය එහෙම නැහැනේ මේ නිරෝධ සත්‍ය එහෙම තිබුණේ නැහැනේ මෙතන. අජ්ජත්තාරම්භනික සිත් 62යි, ලෝභයේ වර්ධිත චෛතසික 48යි, දුක්ඛ සත්‍යයි. එතකොට ලෝභ චෛතසිකේ සමුදය සත්‍යයි. එතකොට ආර්ය සත්‍ය වශයෙන් තෙවදෑරුම් කියලානේ මම දාලා තියෙන්නේ. ආර්ය සත්‍ය වශයෙන් තෙවදෑරුම් නැහැ. ආර්ය සත්‍ය වශයෙන් දෙවදෑරුම් දෙකයි. හොඳේ එතන හදාගන්න. මම දැන් අදාළට දාන්නකොට එකක් හදලා දාන්න. එතන තෙවදෑරුම් නෙමෙයි දෙවදෑරුම්. මොකද මේක එතන මාර්ග සිත් තිබුණෙත් නෑනේ අපිට මාර්ග සත්‍යයට යන්න. නිර්වාණය තිබුණෙත් නෑ අපිට නිරෝධ සත්‍යයට යන්න. ඒක ඕගොල්ලන්ටම තේරෙනවනේ ඒක පොඩි වැරද්දක්. එතන ආර්ය සත්‍ය වශයෙන් දෙකයි. ඒක හදාගන්න මම හදලා දාන්නම් නැවත කිව්ව ඕගොල්ලන්ට. එතකොට ඊළඟට ස්කන්ධ වශයෙන් සිව්වැදෑරුම් වෙනවා. ඒ රූප නෑනේ පහකට යන්න බෑ. චෛතසික 51ක් තිබුණානේ. මේකෙන් අපිට අඩු උනේ මච්චරිය විතරයි නේ. මතකයිනේ. ඒතකොට වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික 49 සංස්කාර ස්කන්ධයි, බහිද්ධාරම්භනික සිත් 80. මාර්ග මතකයි ඔක්කොම එකතු කරොත් 82ක් එනවා. අපි අතන අභිඥා සිත් දෙක ගත්තේ නෑ. මොකද රූපාවචර සිත් වලින් මේ දෙක එතනට එකතු වෙන නිසා. බහිද්ධාරම්භනික සිත් 80 විඥාන ස්කන්ධය. එතකොට ඊළඟට ආයතන වශයෙන් දෙවැදෑරුම් බහිද්ධාරම්භනික සිත් 80 මන ආයතනය, චෛතසික 51 ධම්ම ආයතනය.
ධාතු වශයෙන් 8 වැදෑරුම් බහිද්ධාරම්භනික සිත් 84 චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතුයි සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතුයි ගාන විඥාන සිත් දෙක ගාන විඥාන ධාතුයි ජීවහා විඥාන සිත් දෙක ජීවහා විඥාන ධාතුයි කාය විඥාන සිත් දෙක කාය විඥාන ධාතුයි පංචද්වාරා වර්ගන සිතයි සම්පත්තන සිත් දෙකයි මනෝ ධාතුයි ඉතිරි සිත් 67 මනෝ විඥාන ධාතුයි චෛතසික ඒ කියන්නේ සිත් 80න් ධාතුනම් ගියේ 67යි චෛතසික 51 ධම්ම ධාතුවයි. ඒ විදිහට තමයි මේක බෙදෙන්නේ කීයද 8කට. මෙතන සිත් වලින් 7ක් ආවා. ඒ කියන්නේ විඥාන ධාතු 7යි, සප්ත විඥාන ධාතුයි, ධම්ම ධාතුවයි 8 වුණා. ආර්ය සත්‍ය වශයෙන් තෙවැදෑරුම් බහිද්ධාරම්භනික ලෞකික සිත් 72යි. ඒ කියන්නේ මෙතනින් අපි අඩු කරා ලෝකෝත්තර සිත් 8. 80න් 8ක් අඩු කරා. හරිද ලෞකික වෙන්නේ. මොකද මෙතන ලෝකෝ අවිදේයාර්ථ වලට අවිලා තිබුණා ලෝකෝත්තර සිත් 8ක් ඒක අඩු කරා. ලෝභයේ වර්ධිත චෛතසික 50 ඒ ටික දුක්ඛ සත්‍යයි ලෝභ චෛතසික සමුදය සත්‍යයි. දැන් මාර්ග සත්‍ය සඳහා අනිත් පිටුවට යන්න ඕනේ මතක. එතකොට මාර්ග සත්‍ය මාර්ග තෙවදෑරුම් වේ නේද? ඒක තමයි මම කිව්වේ. වාප්තු පුරිය අහගෙන හිටියේ නැද්ද? එතන අතන පළවෙනි පදේ නේද? දෙවෙනි පදේ නේද? මැඩම් දැන් කියන්නේ දෙවෙනි පදේ තාම ආවේ නෑ මම මට තන හොයාගෙන බරුම මේ ස්කන්ධ වශයෙන් සිව්වැදෑරුම් හරි ඒකට ගියා මාර්ග සත්‍ය අනිත් පිටුවට බලන්න කියලා කියනවා බලන්න අනිත් පිටුවට මේ තියෙන මාර්ග සත්‍ය. එතකොට මාර්ග සත්‍ය කියන්නේ සතර මාර්ග සම්ප්‍රයුක්ත සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙනෙක් වරක් ප්‍රථම ධ්‍යානයි. සංකප්ප වර්ජිත සංකප්ප. ඔතනින් මම ඒක ඔක්කොම සම්පූර්ණයෙන් දාලා නැද්ද වෙනස කියන්න කියවන්නේ දේවල්. දාලා තියෙන්නේ. හරි. හරි දාලා 7 දෙන එතකොට සංකප්ප වර්ජිත සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගය 7 දෙන 4 වරක් ဒုတိ ය සතිය එතකොට ඒ 7 දෙන 4 වරක් ဒုတိ ය සතිය චතුක්ක ධානය වශයෙන් 4 දෙනා අන මෙතෙක් ධර්මයෝ මාර්ග සත්‍යයයි එතකොට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29යි ඵල චිත්තෝත්පාද 37යි සත්‍ය විනිර්මුක්තයි සත්‍ය විනිර්මුක්තයි අදිනේ එතකොට හැබැයි මම ඉස්සලා මට බහිද්ධාරම්භනික සිත් ටික මන් දෙන්න. මම ඉස්සල්ලා පොතේ ඔය ඉස්සල්ලා ඒක තිබුණානේ හරි. එතකොට මේ ටික තමයි මාර්ග සත්‍ය ඊටු ටික එහා පිටුවේ තිබුණා නේ. අතකයි ඊටු සත්‍ය දෙක එහා පිටුවේ තිබුණා. අර කියවනේ මේ තියෙන ඊටු සත්‍ය. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි මෙතන මාර්ග සත්‍යය තමයි. ඒතර සත්‍ය තුනෙන් ඊටු සත්‍යය තමයි මෙතනට ආවේ. හරිනේ? හරි. ඒ සත්‍යය තමයි මෙතන තියෙන්නේ. එතකොට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29යි ඵල චිත්තෝත්පාද 37යි සත්‍ය විනිර්මුක්තයි. අපි ඊළඟ එකට යන්න. තුන්වෙනි පදේ. එතකොට මේක තමයි. මේ කියා තියෙන ඒකාන්ත වශයෙන් නෑනේ අනේකාන්ත වුණේ ඔක්කොම තියෙන්නේ. කාමාවචර සිත් 54යි අභිඥා කෘත්‍යවත් සිත් දෙකක් තියෙනවානේ කුසල ක්‍රියා. ඒ සිත් 56යි චෛතසික මං කිව්ව පෙන්නලා දුන්නානේ මේ දෙකමතම පොදු දේවල් විතරයි මෙතෙන්ට අරගන්නේ කියලා. ඉස්සාව මේ මච්චරිය අපමඤ්ඤත් පද තුනටම පොදු දේවල්. එතකොට මේ තුන අතාරිනවා චෛතසික 48යි. ස්කන්ධ වශයෙන් සිව්වැදෑරුම් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි ඒ චෛතසික අකුසල සංස්කාර ස්කන්ධයි අජ්ජත්තාරම්භනික සිත් 56යි විඥාන ස්කන්ධයි. දැන් මම මේ කියවන මේවා දුක මාතිකාවලට යද්දි කියන්නේ නැහැ. ඔයගොල්ලෝට ඔවා තේරෙන්න ඕනේ. මම ආයතන වශයෙන් මෙච්චරයි කියන විශේෂ අවස්ථාවක් විතරයි මම විතරයි අපි තුන් දෙනාම ඒක විශේෂ අවස්ථාවක් විතරක් පැහැදිලි කරනවා. නැත්නම් ඕගොල්ලෝ පුරුදු වෙන්නේ මේක හදාගන්න. කියන්නේ අපි පොඩි ළමයෙක් වුණත් පුරුදු කරන්න ඕනේ දේවල් වලට. ඒ වගේ ඒකට ඕගොල්ලෝ පුරුදු වෙන්න. ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. ආයතන වශයෙන් දෙවදෑරුම් අජ්ජත් බහිද්ධාරම්මනේ සිත් 56යි මන ආයතනයි තත් සම්ප්‍රයුක්ත චෛතසික 48 ධම්මායතනයි. එතකොට ධාතු වශයෙන් 8යි අජ්ජත්තාරම්භනික සිත් 56 අතරින් චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතුයි සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතුයි
ගාන විඥාන සිද්දේ ගාන විඥාන ධාතුයි, දිවහා විඥාන සිද්දේ දිවහා විඥාන ධාතුයි, කාය විඥාන සිද්දේ කාය විඥාන ධාතුයි. හරිනේ? එතකොට ඊළඟ පදේට කියොත් ඒකේ ඉතුරු ටික පංචද්වාරාවදෙස්සයි සම්පටිච්ඡන සිද්දේයි මනෝ ධාතුයි, ඉතිරි සිත් 43 මනෝ විඥාන ධාතුයි, චෛතසික 48 ධම්ම ධාතුව. ඒතකොට ධාතු වශයෙන් 8යි. ආර්ය සත්‍ය වශයෙන් දෙවැනියි. අජ්ජත්තාරම්භනික සිත් 56 ධම්ම ධාතුවයි. ලෝභයේ වර්ධිත චෛතසික 47 සමා වෙන්නේ අජ්ජත්තාරම්භනික සිත් 56යි. ලෝභයේ වර්ධිත චෛතසික 47 දුක්ඛ සත්‍යයි. ලෝභය සමුදය සත්‍යයි. සත්‍ය වශයෙන් දෙක. මතකනේ අජ්ජත්තාරම්භනික සිත් 56යි. ලෝභයේ වර්ධිත තත්සම්ප්‍රයුක්ත චෛතසික 47යි දුක්ඛ සත්‍යයි. ලෝභය චෛතසිකේ සමුදය සත්‍යයි. ආර්ය සත්‍ය වශයෙන් උද්දේශුවා. දැන් මේකේ තමයි මට අර පොඩි කැලලක් දාන්න බැරි වෙන්නේ. මේක දැන් සප්පදේශ වෙන්න හේතුව මම දාලා තියෙනවා. අජ්ජත්තාරම්භන ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්ම පද 3ක් කොට වදාළ බැවින් ත්‍රික නම් වන්නේ. මුල් පදයෙන් ලබන ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම ත්‍රික නම් වන්නේ. දැන් මම ඕගලන්ට භාවනා පොතේ ටික දාලා ඕගලන්ට මම පෙන්නන්නම්. එතකොට ඕගලන්ට තේරෙයි මට මේ දාන්න අමතකුණයි කීප එක භාවනා පොතේ. මේ ශබ්දාවලියේ හෙවත් අජ්ජත්තාරම්භන ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්මයන් පද 3ක් කොට වදාළ බැවින් ත්‍රික නම් වන්නේ. ඒකමයි ලියලා තියෙනවා. මුල් පදයෙන් ලබන ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම ත්‍රික නම් වන්නේ. එන්න ආකාසානංචායතනේ සිත් 3ද තත් සම්ප්‍රයුක්ත චෛතසික සමතිතකෙන් ආකින්චඤ්ඤායතනේ සිත් 3ද තත් සම්ප්‍රයුක්ත චෛතසික 30ද ඔවුන්ගේ අරමුණු නාස්ති භාව ප්‍රඥාප්තිය. ඒකාන්ත කියන්නේ නාස්ති භාව ඒකාන්ත වශයෙන් අනේකාන්ත වශයෙන් අනේකාන්ත අරමුණු කරන්නා වූ කුසල අකුසල් සිත් 12 මහා කුසල මහා ක්‍රියා මහා කුසල් සිත් 8යි මහා ક્રિයා සිත් 8යි මනෝද්වා වර්ධනයයි අභිඥා දෙසිතයි විරති අපමඤ්ඤා ඉස්සා මච්චරිය වර්ධිත චෛතසික 45 තමයි තමයි මේක සප්පදේශ වෙන්නේ. මේ කොටස තමයි මම ඔයගලන්ට මගේ කොලේ දාලා තිබුණ නැත්තේ. ඒකට ලියන්න ඕනේ ඔයගොල්ලෝ. සප්පදේශ වෙන්න හේතුව. ඊට රූප 28 ඉන්නෙත් නැහැ. රූප 28 ඉන්නෙත් නැහැ. නිර්වාණයත් මේ පදේට ඇතුළත් උනේ නැහැ. හරිනේ? එතකොට මේ ඔක්කොම මේ ත්‍රිකයට ඇතුළත් නොවෙච්ච පද ටික තමයි මෙතන තියෙන්නේ. සප්පදේශ වෙන්න හේතුව. දැන් මේ ත්‍රිකය කරා ඕගලන්ට මොනවද ගැටලු තියෙනවද? මොකද ආකාරي ප්‍රශ්නයක් චෛතසිකවල සිත් ගත්ත හැටි චෛතසික ගත්ත හැටි ගැටලුවක් තියෙනවද? කවුරුහරි කතා නොකරන එක්කෙනෙක් අට ආසයි කතා අහන්නත් කතා කරන්නකෝ බලන්න. මහත්මිය මේ අර මේ නාස්ති භාව ප්‍රඥාප්තියට මේ අනේකාන්ත වශයෙන් අර සිත් ඇතුල් වෙන ඒ සිත් ටික නැවත වරක් කියනවද? අනේකාන්ත වශයෙන් අකුසල් සිත් 12. ඒක නාකින්චඤ්ඤායතන සිත් 3යි. ඒක අකුසල් සිත් 12යි. මහා කුසල් සිත් 8යි. මහා ක්‍රියා සිත් 8යි. ඔව්. මනෝද්වාරා වර්චනයයි. සිතයි අභිඥා සිත් 2. පංචම ධ්‍යාන. එතකොට ඒක අදාළ චෛතසික විරති අප්පමඤ්ඤා එතන ඒතකොට චෛතසික 5යි ඉස්සාවයි 6යි මජ්ජරියයි 7යි. ඒ 7 ආදෝනාම තත් සම්ප්‍රයුක්ත චෛතසික 45ක් වෙනවා. ඒකයි ඒකත් දාලා ඊට අමතරව රූපයි නිර්වාණයයි කොහොමත් මේ ත්‍රිකයට ඇතුළත් වෙන්නේ නැහැ. අර ඇත්තටම මතකද දන්නේ මෙතන මේ තිබුණේ දැන් මෙතන මම එකක් පෙන්නන්නම් ඔයාලට ඒක හොඳයිනේ. මෙතන තිබුණේ දැන් ඉතුමිට බලා ගන්න බල දැන් මෙතන දාලා තිබුණේ ආකින්චඤ්ඤායතනං නවත්තබ්බා අජ්ජත්තාරම්භනාතිබි බහිද්ධාරම්භනාතිබි අජ්ජත්ත බහිද්ධාරම්භනාතිබි. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන සිත පද තුනටම එන්නේ නැහැ. රූපයයි රූප 28යි නිර්වාණයයි එන්නේ නැහැ. නමුත් මේක තව ටිකක් මේක තමයි හාමුදුරුවෝ අනේකාන්ත භාවයකුත් වෙනලා මේක වැඩි විස්තර කරලා මේ පොතේ දාලා තියෙනවා. පැහැදිලිද ඔබතුමීට?
ඔව් පැහැදිලි මහත්මිය. හොඳයි. තව මොනවද තියෙන ප්‍රශ්න? පන්තියේ ඉන්නේ දෙන්නද තුන් දෙනාද දන්නේ කතා කරන්නේ නම් දෙන්නයි තුන් දෙනයි. මේ තේරෙන්නේ නැති දණක් කියන්නේ මොකද දැන් අපි ට්‍රික ටික ඉවර කරලා දැන් අපි යනවා දුකට ඊළඟ සතියේ. චන්ටිකා මහත්මිය හොඳට විස්තර කරපු නිසා කාටවත් නැතුව ඇති ප්‍රශ්න. එහෙනම් අපි ඊළඟ ට්‍රිකයක් කරමු. මම ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ. මොකද තේරුම්න්නේ නැහැ නැත්තම් අපි දැන් භාවනා පොතට යන්නේ. භාවනා පොතට ගිහිල්ලා අපි ඊළඟ ට්‍රිකය. මේකේ තනි දස්සන ත්‍රිකය 22 වෙනි ත්‍රිකය මේ අර මම පළවෙනි අර එකක් එකතු කරලානේ අරගෙන සම්බන්ධික මාතිකාවේ ඉන්න 23 වෙනි කියනවා නමුත් මේක 22 වෙනි ත්‍රිකය තනි දස්සන ත්‍රිකය මේක හරි ලේසි හරි ලස්සනයි මේ ත්‍රිකය ලේසි ලස්සනයි කියන්න පුළුවන් මට එතකොට තනි දස්සන ඒකත් පද තුනකින් භාග්‍යවතුන් වහන්සේ වදාළා තියෙනවා තනි දස්සන සප්පටිගා ධම්මා අනිදස්සන සප්පටිගා ධම්මා අනිදස්සන අප්පටිගා ධම්මා නේ යමුකෝ මේකට පොඩ්ඩක් ඔන්න සනිදස්සන ත්‍රිකයෙන් පොඩ්ඩක් සුත්ත ලොකන මහරියාසය මේක පද තුනම ඕගොල්ලන්ට එකට මට කතා කරන්න තිබුණා. දැන් බලන්න මේක සනිදස්සන සප්පටිගා මෙන්න බලන්න පැහැදිලි කරලා තියෙන හැටි. චක්කු විඥාණයෙන් දැකිය යුතු බව නම් වූද නිදර්ශන සහිත වූද ඒවත් දැකීම් සහිත වූද ඒ කියන්නේ දැකීම් සහිත වූ චක්කු විඥානයේ ආපාතගත විය යුතු බව ඒ කියන්නේ හැපීම් සහිත නම් වූද නිස්සත්ත නිජීව ඒ කියන්නේ පටි නම් වූද පටිගේ සහිත වූ හේවත් හැපීම් සහිත වූ නිස්සත්ත නිජීව පරමාර්ථ ධර්ම මම ඕක කෙටි කරලා ඕගොල්ලන්ට ලේසි වෙන්න දැම්මා දැකීම් සහිත වූද ගැටීම් සහිත දැන් ඔයගොල්ලන්ට තේරෙනවා දැකීම් සහිත වූද ගැටීම් සහිත වූද නිනිප කියලා මම කෙටියෙන් දාලා නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ධර්ම සමූහයටම නිනිප කියලා දාලා දෙනවා. දැකීම් සහිත වූ ගැටීම් සහිත. දැන් සනිදස්සන. දැන් ඔයගොල්ලෝ බලන්න ওই වචනේ පොඩ්ඩක් ඔයගොල්ලෝ මීට කලින් ওই වචනේ අහලා තියෙනවත් ඇති. සනිදස්සන කියන්නේ ඇසට ඒ කියන්නේ වර්ණ රූපයට කියන තව නම. සනිදස්සන. ඒ කියන්නේ වර්ණ රූපය හඳුන්වනකොට සනිදස්සන කියන වචනේ තියෙනෝනේ සනිදස්සන කියනකොට එතන අපිට නිකම්ම මතක් වෙනවා වර්ණ රූපය කියන එක. සනිදස්සන. සප්පටිග කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ අහලා ඇති මේක හොඳට ඕගොල්ලෝ සප්පටිග කියන එක ධම්මසංගිනී ප්‍රකරණයේ රූපකාණ්ඩේ කරපු අය ඉන්නවද දන්නේ නැහැ. රූපකාණ්ඩේ මේව ඔක්කොම පැහැදිලි කරනවා. මම නම් ඇත්තටම ධම්මසංගිනී ප්‍රකරණේ ඊටාත්ම ආශාවෙන් කරපු කොටසක් තමයි රූපකාණ්ඩේ කියන එක. හරිම ලේසි ඒවල රුක් සටහන් වගේ දාගත්තාම හරිම පහසුයි. එතකොට සප්පටිග කියන වචනේ තේරුම තියෙනවා. සප්පටිග කියනවා සන්තිකේ රූප වලට. ඕලාරික රූප වලට. කියන නමක් තමයි සප්පටිග. ඔන්න ඕක මම ඕගලන්ට ඕනත් මේවා කරගන්න මේක තියෙනවා පැහැදිලි කළා ධම්මසංගිනී ප්‍රකරණේ 308 පිටුවේ 662 ඡේදයේ තියෙන සප්පටිගා කියන වචනේ පැහැදිලි වෙනවා. ඊළඟට සන්තිකේ රූප පැහැදිලි කරලා දෙනවා 312 පිටුවේ 681 ඡේදයේ. මම කියන්නේ ඒකට සමාන වචනයනේ සන්තිකේ ඊළඟට ඕලාරික රූප කියන එක පැහැදිලි කරලා තියෙනවා 678 ඡේදය 310 පිටුවේ. එතන සප්පටිගා කියන වචනයට සමාන පද තමයි සන්තිකේ රූප කියන්නේ ඒවම තමයි වැටෙන්නේ. ඕලාරික රූප කිව්වත් ඒවමයි වැටෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඔය මොකද සප්පටිග රූප කියන්නේ මොකද චක්කු ප්‍රසාද රූපය. ඒ කියන්නේ ප්‍රසාද රූප 5යි විෂය රූප 7යි. ඒ රූප 12 තමයි සප්පටිග රූප වලටත් වැටෙන්නේ. සන්තිකේ රූප වලටත් වැටෙන්නේ ඕලාරික. අපි හැම වෙලේම කියනනේ ඕලාරික රූප 3යි කියලා ගන්න. චක්කු විඥානේ සෝත ඒ වගේ. දැන් මේක බැලුවොත් චක්කු ඒ කියන්නේ අපි බැලුවොත් මේක ඇසයි රූපයයි. ඇහයි රූපයයි. හොඳේ සප්පටිග රූප වලට. මම දේශි වෙන්න කියනවා. කනයි ශබ්දයයි. ගානයයි ගන්ධයයි. දිවයි රසයයි. කයයි ස්පර්ශයයි. ස්පර්ශය කියහම රූප 3ක් විතර වැටෙනවා. එතකොට ඒ රූප දෙක තමයි මේ ඒ රූප 12 තමයි සප්පටිග කියන්නේ නේ. එතකොට සනිදස්සන සප්පටිග. සප්පටිග. එතකොට දැන් අපි දන්නව නේද මේ එක එකට දැන් ඇහැ රූපයට ඇහැයි වර්ණයයි නේ. ඒවා එතකොට ඒ හැම එකක්ම කනයි ශබ්දයයි
ගානයයි ගන්ධයයි දිවයි රසයයි. හරිනේ? දිවයි රසයයි එතකොට තව වැටෙනවා කයයි ස්පර්ශයයි එකිනෙකට හමු වීම. එහෙම නැත්නම් ආපාතගත වීම. එකිනෙකට ගැටීම. එම රූප 12ම ඒ හින්දා සප්පටිග නම් කියලා නමින් කියනවා. හරිනේ? පැහැදිලිද? සප්පටිගයි. සනිදස්සන පදයේ රූපාරම්භණය වෙන් කළා අරන් තියෙනවා. දැන් මෙතනින් මෙතෙන්ට. ඒ 13 ඒ 12න් මේ මෙතන ඒ 12න් සනිදස්සන පේන එක සනිදස්සනයි. සනිදස්සන කියන එක වෙන් කළා අරන් තියෙනවා. ඒකෝට දැන් බලන්න මේ පද දෙකම ගත්තොත් බලන්න මේක සනිදස්සන සප්පටිගා මේක ඉතුරු කොටස පිටුවේ අනිත් පැත්තේ අනිදස්සන චුට්ටක් පොඩි කරන්න දර මට ඕගොල්ලන්ට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. පේන්නේ නැතුවනේ. චුට්ටක් ලොක් කරමු. හරි. දැන් මෙතන බලන්න අනිදස්සන සප්පටිගා අනිදස්සන අප්පටිගා. දැන් බලන්න අනිදස්සන සනිදස්සන වෙනස් වෙලා. සනිදස්සන මෙතන අනිදස්සන. මේ තමයි ඇහැට පේන එක නේ. මේක තමයි ඇහැට පේන රූපය ගන්න. සනිදස්සනයි මේක චක්කු විඥාණයෙන් දකින්න බැරි රූපය අනිදස්සනයි. දැන් මේ ඕලාරික රූප 12 එහෙම නැත්නම් සම්තිකේ රූපට එහෙම සප්පටික රූපට එහෙම නැත්නම් ඒ දෙක කොටස් දෙකකට බෙදුවා. සනිදස්සන අනිදස්සන කියලා. ඒතර වර්ණ රූපය තමයි මෙතනට ආවේ. මෙතන අභිදේයාර්ථ වලට ආවේ වර්ණ රූපය. ඉතුරු රූප ප්‍රසාද තමයි 11 තමයි මෙතෙන්ට ආවේ. ඔන්න චක්කු ප්‍රසාද රූපේ වර්ණ රූපේ මෙතෙන්ට ගියානේ. සෝත ප්‍රසාද රූපේ, සද්ද රූපේ, ගාන ප්‍රසාද, ගන්ධ රූපේ, දිව ප්‍රසාද රූපේ, රස රූපේ, කාය ප්‍රසාද රූපේ, පොට්ටබ් රූපේ. දැන් රූප තුනක්. මෙතන රූප 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙතන 3යි 9යි 10යි 11යි. ඒ රූප 11 තමයි වර්ණ රූපේ හැරෙන. ඊටු ඕලාරික රූප 11 තමයි මේකේ අභිධර්ම. මේකේ අපි ගත්තොත් මේක අර්ථ දක්වන්නේ චක්කු විඥාණයෙන් දැකිය නොහැකි බැරි. අනිදස්සන නම් මූද ඒ ద్వාරාරම්භන වශයෙන් ගැටීම් සහිත වූද. දැන් ඒකනේ සප්පටිගයි කිව්වේ ගැටීම් සහිත වෙලා තියෙනවා. සප්පටිග වෙලා තියෙනවා. සප්පටිග රූප මේවනේ. ඇහෙන් දකින්න බෑ. නමුත් දැන් කනත් එක්ක ශබ්දය ගැටෙනවානේ. ගන්ධයත් එක්ක ගාන එතනත් එක්ක ගන්ධය. දිවත් එක්ක රසය ගැටෙනවා. කයත් එක්ක ස්පර්ශය ගැටීමක් තියෙනවා. පේන්නේ නෑ ඒවට ගැටෙනවා. මෙතන ගත්තොත් දැකීම් සහිත ගැටීම් සහිත දැකීම් සහිත සනිදස්සන ගැටීම් සහිත සප්පටිය. මෙතන දැකීම් රහිත අනිදස්සන ගැටීම් සහිත සප්පටිය. ඒවලට මේ වචන වලින් හරි ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. දැන් මේක බලන්න මේකේ කොටසක් ආවා. අනිදස්සන මේක වෙනස් වුණා. අනිදස්සන අප්පටිය. අනිදස්සන අප්පටිය. චක්කු විඥාණයෙන් දැකිය නොහැකි. ඒකයි අනිදස්සන. දැන් අර පද දෙකේම තිබුණ දැක්කද අනිදස්සන. දැන් සනිදස්සන දැකිය හැකි. අනිදස්සන දැකිය නොහැකි. මේකෙත් දැකිය නොහැකි. අනිදස්සන දැකිය නොහැකි. අප්පටික. එනවා. ඒක ගැටීමක් නෑ. විඥාණයෙන් දැකිය නොහැකි. අප්පටික. අනිදර්ශන. ద్వාරාරම්භන වශයෙන් ගැටීමක් නැති. අප්පටික. දැන් දැකීමක් නැතිනේ අනිදර්ශන. අනිදර්ශන කියන්නේ අනිදර්ශන. මේක ගැටීමක් මේ රූප අර ඇහත් කන ශබ්දයක් එක්ක ගැටෙනවා කය ස්පර්ශයත් එක්ක වගේ ඒ වගේ මොකුත් නෑ මේවට. ඒක තමයි ඒකේ වශයෙන් 39 52 රූප 16යි නිර්වාණ. දැන් මේ අපි කාගේ හරි මයික් එකක් ඔන් වෙලාද? එමුදි මහත්මිය ඉස්සරහට කරනවා. 39 චෛත්‍ය 52යි සුකුම රූප 16යි නිර්වාණ. එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලිද මේ පද තුනේ අභිධේයාර්ථ ටික? අපරි ප්‍රශ්නයක් අහනවද? නැත්නම් මයික් එකක් ඔන් වෙලාද දන්නේ නැහැ. මේ තමයි අභිධේයාර්ථ ටික මේ පදයට අදාළ පදේ විස්තරේ අභිධේයාර්ථය. ඕගොල්ලන්ට පැහැදිලිව තේරුණාද මම මොකද්ද මේ විස්තර කරේ කියලා? තේරුණාද? ඔව් මහත්මිය තේරුණා. තේරුණා. හරි. එහෙනම් දැන් අපි යන් අට කතා කාණ්ඩයටයි නික්කේප කාණ්ඩයටයි අපි යන්නේ නේද? හරි. එතකොට අපි ගියොත්
අද ඒක නම් ලොකු දෙයක් ඉතින් පැහැදිලි කරලා නැහැ ඉතින්. ඒක අපිට සාමාන්‍ය දේම තමයි තියෙන්නේ. සනිදස්සන සප්පටිග පළවෙනි කතමේ ධම්මා සනිදස්සන සප්පටිග. රූපායතනං ඉමේ ධම්මා සනිදස්සන සප්පටිග. රූපායතන කියන්නේ සනිදස්සන සප්පටිග. කතමේ ධම්මා අනිදස්සන අප්පටිග. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන. දැන් රූපායතනේ නෑ. රූපායතනේ මෙතෙන්ට කියන්නේ වෙනස්. සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. ඉමේ ධම්මා අනිදස්සන. අර කැරෙන්නේ ඉතුරු 11 තමයි අනිදස්සන කියන්නේ. කතමේ ධම්මා අනිදස්සන අප්පටිග. අනිදස්සන අප්පටිග. ඒ වේදනා කන්දෝ, සංඥා කන්දෝ, විඥාන කන්දෝ. ඒ කියන්නේ චෛතසික 52යි චිත්ත 89යි. රූපං අනිදස්සන අප්පටිග. පිනි ධම්මායතන පරියාපන්න. ඒ කියන්නේ ධම්මායතනයේට අයිති මේ අනිදස්සන. ඒ කියන්නේ සුකුම රූප 16. රූපං අනිදස්සන අප්පටිග. අනිදස්සන අප්පටිග වූ ධම්මායතනයේට අයිති රූප සුකුම රූප 16. අසංකතාච ධාතු නිර්වාණය. ඉමේ ධම්මා අනිදස්සන අප්පටිග. අපි අර කිව්වචයි තුන්වෙනි පදයට ගත්ත අභිදේයාර්ථ ටික තමයි මේ වැටෙන්නේ. චිත්ත 89යි චෛතසික මෙතන 52යි සුකුම රූප 16යි නිර්වාණය. ඒක හරි. එතකොට අපි දැන් යම් සනිදස්සන සප්පටිගා කියන අපි මේ නික්කේප කාණ්ඩේ ඉවර කර අට කතා කාණ්ඩේට 1437. එතකොට කතමේ ධම්මා සනිදස්සන සප්පටිගා රූපායතනං ඉමේ ධම්මා සනිදස්සන සප්පටිගා. අර නික්කේප කාණ්ඩේ විදිහ තමයි 아무තු දෙයක් පැහැදිලි කරන්න නැහැ. ඊළඟට කියනවා කතමේ ධම්මා අනිදස්සන සප්පටිගා දෙවෙනි පදයේ චක්කායතනය පියාල පොට්ටබ්බායතන. ඒ කියන්නේ චක්කායතනෙ ඉඳන් ඒ රූප 11 ගැන මේ කියන්නේ ඉමේ ධම්මා අනිදස්සන අප්පටිගා. ඊළඟට සිංහල පැත්ත කතමේ ධම්මා අනිදස්සන අප්පටිගා. චතුසු භූමිසු කුසලං නේ චතුසු භූමිසු කුසලං. ඒ කියන්නේ කුසල් සිත් 21. චතුසු භූමිසු විපාකා. ඒ කියන්නේ භූමි හතරෙම විපාක සිත් 36. තීසු භූමිසු ක්‍රියාභ්‍යකතා. ඒ කියන්නේ ක්‍රියා තුන් භූමියේ ක්‍රියා 20. මේ තුන එකතු කරාම සිත් 89යි 21යි 36යි 20යි. යංච රූපං අනිදස්සන අප්පටිග. හරිනේ? ඒ කියන්නේ අප්පටිගං ධම්මායතන පරියාපන්න. ඒ කියන්නේ ධම්මායතනයේට අයිති සුකුම රූප 16. නිබ්බාන නේ නිර්වාණයයි ඉමේ ධම්මා අනිදස්සන අප්පටිග. අනේ ඒ පදයේ අභිධර්මාර්ථ වලට අපි කතා කරපු ටික තමයි මේ කිව්වේ. දැන් මේ පදේ වල ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවද? තේරුණා මහත්මිය මේ ඔක්කොම තේරෙන්නේ නැහැ. මේක ලේසි ඇත්තටම දෙකේ ලේසි. මේ දෙකේ අනේ පළවෙනි දෙකේම සිත් මුකුත් නැහැ. ඔක්කොම රූප ඒ විදිහට නිකන් මොකද ගැටීම් සහිත ඒ රූප විතරයි එන්නේ. මේ ඊළඟ පදයට තමයි ඊටු ටික ඔක්කොම මේ පදයට තමයි ඇතුළත් වෙන්නේ. හොඳයි. මම පැහැදිලි කරන්න මේක නම් ලොකු දෙයක් නෙමෙයි ඔයගලන්ට. දැන් ඔයගොල්ලෝ ඊට වැඩි ලොකු දේවල් දන්නවනේ. අභිදේයාර්ථයේ වර්ණ රූපයේ ස්කන්ධ වශයෙන් එක් පැදෑරුම්. ඒතර වර්ණ රූපය කියන්නේ රූපස්කන්ධයයි. ආයතන වශයෙන් එකයි වර්ණ රූපේ රූපායතනයි. ඊළඟට ධාතු වශයෙන් එකයි වර්ණ රූපේ රූප ධාතුයි. ආදී සත්‍ය වශයෙන් එකයි වර්ණ රූපේ දුක්ඛ සත්‍යයට නේ වැටෙන්නේ. ඒකත් හරි. එතකොට ආදී සත්‍ය එකයි. එතකොට ඊළඟ පදයට ගියොත් අභිදේයාර්ථ වලට ආවේ රූප 11ක් නේ අපිට ඕලාරික රූප 11ක්. එතකොට ස්කන්ධ වශයෙන් ඉතින් ඕලාරික රූප 11ම රූපස්කන්ධය. ආයතන වශයෙන් ගත්තොත් ඒ ඕලාරික රූප වලින් චක්කු ප්‍රසාද රූපේ චක්කායතන, සෝත ප්‍රසාද රූපේ සෝතායතන, ගාන ප්‍රසාද රූපේ ගානායතන, ජීවා ප්‍රසාද රූපේ ජීවායතන, කාය ප්‍රසාද රූපේ කායායතන. දැන් මෙතන වර්ණ රූපේ නැහැ. ශබ්ද රූපේ රූපායතනයි. හරිද? ශබ්ද රූපේ රූපායතනයි. ඊළඟට එනවා ශබ්ද රූපේ ගන්ධ රූපේ ගන්ධායතනයි, රස රූපේ රසායතනයි, කටවි තේජෝ වායු යන භූතත්‍රි සංඛ්‍යාත ස්පර්ශ රූපේ පොට්ටබ්බායතනයි. එතකොට එතන 11 හැදුණා. වර්ණ රූපේ හැර. ඒක තමයි ආයතන වශයෙන් 11යි. ධාතු වශයෙන් 9යි. ඕලාරික රූපේ 11ක් තිබුණානේ. ආයතන වශයෙන් 9යි. ඕලාරික රූපායතන වලින් අපිකනේ. එතකොට ධාතු වශයෙන් 9යි. ධාතු වශයෙන් 9යි. ආයතන වශයෙන් 9යි. ධාතු වශයෙන් 9යි.
චක්කු විඤ්ඤාණ දැන් මෙතන තියෙන්නේ චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයි සෝත ප්‍රසාද රූපේ සෝතායතනයි ගාන ප්‍රසාද රූපේ ගානායතනයි ජීවා ප්‍රසාද රූපේ ජීවායතනයි කාය ප්‍රසාද රූපේ කායායතනයි ශබ්ද රූපේ ශබ්දායතනයි ගන්ධ රූපේ ගන්ධායතනයි මෙතන පොඩි අරදක් තියෙනවා මට පේන්නේ ඒතකොට මෙතනින් ආව නම් 9ක් නේ එතකොට ඕ 9යි හරිනේ හරි 9යි ධාතු වශයෙන් 9 වැඩ හරිනේ අර වගේම තමයි ධාතු වශයෙන් 9යි එතකොට ඒක රූප ටිකනේ අපිට මෙතන මොකොත් සිත් නැහැනේ මෙතන එදන්න ආයතන වශයෙන් උත් මේ විදිය තමයි බෙදුනේ ධාතු වශයෙන් උත් මේ විදිය තමයි බෙදුනේ හරිනේ මෙතන මේ උනේ මෙතන ඕලාරික රූප වලින් තුනක්ම ගියා මෙතනට ඒ හින්දා තමයි මෙතන ධාතු වශයෙන් උත් 9ක් වුණා ආයතන වශයෙන් උත් 9ක් වුණා ආර්ය සත්‍ය වශයෙන් එක් වැඩයි වර්ණ රූපේ වර්ධිත ඉතිරි රූප 11ම දුක්ඛ සත්‍යයි නේ ඒක උගල දාන්න රූප වැඩෙන්නේ දුක්ඛ සත්‍යය හරි එතකොට දැන් අපි තුන්වෙනි පදයට යනවා. තුන්වෙනි පදේ දෙන්නilla බෑනේ මම. අනිවාර්යයෙන්ම මේකේ ආවේ මේක කොහොම මේක ඉතින් අර පුරුදු පරිදි ස්කන්ධ වශයෙන් පස් වැඩ. මොකද රූප තිබුණා මෙතන සුකුම රූප 16ක් තියෙනවා රූප 28ම නැති වුණාට සුකුම රූප 16 ඊතුරු රූප ඕලාරික රූප ටික අනිත් පද දෙකටම ගියා. පළවෙනි පදයට 1යි දෙවෙනි පදයට 11යි 12යි මේ රූප 16යි තමයි 28 හැදෙන්නේ. සුකුම රූප 16 රූපස්කන්ධයි චෛතසික 52 අතුරෙන් වේදනා චෛතසික වේදනා ස්කන්ධයි සංඥා චෛතසික සංඥා ස්කන්ධයි ඉතිරි චෛතසික 50 සංස්කාර ස්කන්ධයි සිත 89 විඥාන ස්කන්ධය නිර්වාණය මත කැටුව දාන්න ඕනේ ස්කන්ධ විනිර්මුක්තයි ආයතන වශයෙන් තත්ත්ව සිත 89ම වැඩිනවා මන ආයතනයේට චෛතසික 52යි සුකුම රූප 16යි නිර්වාණයයි ධම්මායතනයි එච්චරනේ අපි ළඟ තිබුණ මේ රූප නෑනේ රූප වලින් මේ ටික ඔක්කොම වැටෙන්නේ කැඩෙන්නේ නෑනේ ඕලාරික වගේ රූප 16ම සුකුම රූප වලට වැටෙනවා. එතකොට ඊළඟ පදයට ගියොත් ධාතු වශයෙන් 8 වැඩෑරුම් සිත් 89 එතන කැඩෙනවා. ධාතු 7කට කැඩෙනවා. චක්කු විඤ්ඤාණ දෙස චක්කු විඤ්ඤාණ ධාතුයි, සෝත විඤ්ඤාණ සිත් දෙක සෝත විඤ්ඤාණ ධාතුයි, ගාන විඤ්ඤාණ සිත් දෙක ගාන විඤ්ඤාණ ධාතුයි, ජීවා විඤ්ඤාණ සිත් දෙක ජීවා විඤ්ඤාණ ධාතුයි, කාය විඤ්ඤාණ සිත් දෙක කාය විඤ්ඤාණ ධාතුයි පංචද්වාර ආවර්තන සම්පටිච්ඡන සිත් එකයි මනෝ ධාතුයි ඉතිරි සිත් 76 මනෝ විඥාන ධාතුයි සිත් 89 විඥාන ධාතු 7ට කැඩුණා ලස්සනට ඊළඟට ධම්ම ධාතුවට යනවා චෛතසික 52යි සුභම රූප 16 නිර්වාණය ඒකට 7යි 1යි 8යි ඒක ධාතු වශයෙන් 8යි ආර්ය සත්‍ය වශයෙන් 4ටම කැඩෙනවා ලෞකික සිත් 81යි ලෝභයේ වර්ධිත චෛතසික 51යි සුභම රූප 16යි දුක්ඛ සත්‍යයි ලෞකික ධර්ම තමයි දුක්ඛ සත්‍යයටයි සමුදය සත්‍යයටයි වැටෙන්නේ. ලෝභයේ සමුදය සත්‍යයයි. දැන් නිර්වාණය නිරෝධ සත්‍යයයි. දැන් මේ කියන්න පුළුවන් සතර මාර්ග සංප්‍රයුක්ත සම්මාදිට්ඨිය ආදී 8 දෙන එක්වරක් ප්‍රථම ධ්‍යාන වශයෙන් සම්මා සංකප්ප වර්ධිත සම්මාදිට්ඨිය ආදී මාර්ගංග 4 දෙන කියන්නේ ද්විතීය තතිය චතුක්ක පංචම ධ්‍යාන 4 වශයෙන් යන ධර්මය දුක්ඛ සත්‍යයයි. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29යි සමා වෙන්න මාර්ග සත්‍ය ඉස්සලා කිව්වේ මාර්ග සත්‍ය දැන් අපි ළඟ අපිට ආවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය ඊළඟට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29යි ඵල චිත්තෝත්පාද 37යි සත්‍ය විනිර්මුක්තයි සත්‍ය විනිර්මුක්ත ධර්ම එතකොට අර මෙන්න නැතිනම් මෙතනම දීවා කියන ආයතනයකට යන්නේ නැතුව එතකොට සනිදස්සන ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්ම පද 3ක් කොට වදාළ බැවින් ත්‍රික නම් වන්නේ. මුල් පදයෙන් ලබන ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම ත්‍රික නම් වන්නේ. සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් කොට වදාළ බැවින් නිප්පදේශ ත්‍රික නම් වන්නේ. ඔන්නෝක තමයි ඔය ත්‍රිකය. එතකොට මේකේ වෙන ලොකු දෙයක් නැහැ කියන්න. අර හරි ලස්සනට ඕගලන්ට ඒක අර පද බුදුහාම බලන්නේ ඒක ලස්සනට පද ටික අපිට මේ හලබල තිබුණා අර මේ පද ටික හලබල තිබුණා මෙතනනේ බලන්න මේකේ පද ටික සනිදස්සන සප්පටික අනිදස්සන සප්පටික එතකොට ඊයක පදේ අනිදස්සන අප්පටික දැන් මේ කියලා තියෙන පද වලින්ම අපිට හැඳින්වීම හදාගන්න පුළුවන් විදිහට ලස්සනට හදලා තියෙනවා ඒක. ඒක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ලස්සන ත්‍රිකයක්. මේකෙන් අපිට ඇත්තටම මම හිතන්නේ දැනගන්න පුළුවන් අපි ලෝ හැමදේම දකින්නවා කියලා හිතුවට අපි දකින්නේ මේ වර්ණ රූපේ විතරයි කියන එක
ඕගලන්ට හිතා ගන්න පුළුවන් නේද? මේක හොඳට දැන් මේකෙන් ඕගලන්ට යම් ලොකු අවබෝධ මේ හිතුවට මේ පොඩි ට්‍රිකයක් කියලා මේක පොඩිත්ම නැහැ. ඒ කියන්නේ අර්ථ වශයෙන් බලනකොට දැන් මේකෙන් ඕගලන්ට හිතා ගන්න මේ දකින්නවා කියන්නේ මොකද්ද වර්ණ රූපේනේ. අපිට මේ පේන්නේ. නිකන් හිතන්න මේ අපිට මේ අතක් කියව මේ අවකාශයේ පාට නම් අපිට මොකුත් පේනවද මේ හැමදේම නෑනේ. අපිට මේ වර්ණ රූපයක් කියන හින්දා තමයි අපිට මේවා පේන්නේ. ඉතින් දැන් මේ ත්‍රිකේ කොහොමද ඔයගලන්ට දැන් මම ත්‍රික 22ක් කරා. දැන් මේ මාව පොඩ්ඩක් කියන්න ඕගොල්ලෝ මගේ මේ පැහැදිලි කිරීම වල තේරුණාද ඕගලන්ට මොකද ත්‍රික 22 කොතන හරි ත්‍රිකේක ගැටලුවක් තියෙනවද? මේ ත්‍රිකේම වෙන්න ඕනේ නෑ. දැන් අපි ත්‍රික 22ක් කරා. ඊළඟ සතිය අපි දුක පටන් ගන්නවා. දැන් ඕගලන්ට මේක තේරුණාද? බොහොම පිං ඔබතුමියට අපිට මේ ත්‍රික 22 වෙනුවෙන් කරපු කැපවීම ඒ කියන්නේ අකුරක් නෑර හැමදේම කියලා දුන්න මම මේ ඉස්සෙල්ලත් මේක කරලා තියෙනවා. නමුත් මේ තරම් පැහැදිලිව පොත හදාගන්න හැටි හැමදේම කියලා දුන්න හැම කරුණක්ම කියලා දුන්නා. අපිට මේ කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඒ තරමට ප්‍රශ්න निराකරණය කර ගියා. බොහොම පිං ඔබතුමියට මේ සුඛපටිපදාවෙන්ම නිවන් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. දරුවන් සරණයි. චන්ද්‍රිකා මහත්මිය ඒ කියපු ටික 100%ක්ම සත්‍යයි. මමත් ඒ සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඔබතුමියට බොහොම පිං ගත්ත වෙහෙසට. ටික මාත් අනුමත කරනවා. ඔබතුමියට බොහොම පිං. පැහැදිලිව ඉතා පැහැදිලිව අපිට කියා දුන්නා. හොඳට තේරුණා. මාත් ඒ කියපු දේ අනුමත කරනවා. ඔබතුමියට ඉතාම පිං. හොඳයි අපි දැන් ඊළඟ සතියේට දැන් යන්නේ දුක මාතිකා. දුක මාතිකාවලදී අපිට දුක මාතිකා ටික දෙක ඊළඟ සතියේ නෙවෙයි සිකුරාදා. එතකොට මේක අපි කරන්නේ මොකද? එතකොට අපිට මේ පොතට පිටු දෙකක් නේ අපි එක සැරේකට ඩබල් පේජ් ගන්න. ඒකදී අපි මේ තනි පිටුව දෙකට බෙදන්න ඕන. ඒ තනි පිටුව දෙකට බෙදලා තමයි හදාගන්නේ. මම මේ ටිකත් බදාදා පළවෙනි එක මම බදාදා බ්‍රහස්පතින්දා විතර වෙනකොට දාන්නම් ඕගලන්ට. ඒගොල්ලෝ ලියා ගන්න. මේ මාජින් එක ගැන හිතන්නේ නැහැ මම. මාජින් එක ගැන හිතන්නේ නැතුව නැත්නම් එක පිටුව ලියන්නේ යනකොට ඉඩමදි වෙනවනේ. මාජින් එක හිතන්නේ නැතුව දෙකට බෙදනවා. මම මේ ටික දාලා දැන් බාගට හදලා තියෙන්නේ දාලා මම ඕගලන්ට බ්‍රහස්පතින්දා විතර වෙනකොට ඒ ටික ඔක්කොම දාන්නම්. මම අද රැයට මේ අර කලින් ත්‍රිකය පොඩ්ඩක් හදලා ඒ ටික දාන්නම්. ඒ චෙට්ට දාලා තිබිච්ච නැති කොටස දාලා එතකොට ඊට පස්සේ අපි දුක මාතිකා ටික පටන් ගමු. අපි හිතාගෙන දුක මාතිකා අපි තුන්දෙනාම සම්බන්ධ වෙලා උගන්වමු කියලා. ඒකම හිතන ගොඩක් හොඳයි. ඔයගලන්ටත් එතකොට අපි ওই ටික තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. අපි ඉතින් නේද එනංජලි මහත්මිය ශ්‍රීමති මහත්මිය දැන් අපි ලබන සිකුරාදා පටන් ගන්නවා නේද? ඔව් අපි පටන් ගමු. අපි තුන්දෙනා පොඩ්ඩක් කතා කරගමු ඒක සම්බන්ධව. ඉතින් මං හිතන්නේ අද සර්ව සම්පූර්ණව ඔබතුමිය කරාද ත්‍රික දෙකම. ඉතින් බොහොම පිං ඇත්තටම මේ ටික ඔක්කොම බොහොම निराකරණය කරමින් මමත් ඉගෙන ගත්තා. මගේ පොඩි තියෙන ප්‍රශ්න ඔක්කොම ගැටලු විසඳ ගනිමින් ඉතින් ඕම පිං අර කිව්වා වගේ හැම එක්කනම ප්‍රාර්ථනා කරා වගේ ඔබතුමියට සුඛ විහරණයෙන්ම නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ සන්නයි. අපි එහෙනම් ඉවර කරමු නේද ශ්‍රීමති මහත්මිය? ශ්‍රීමති මහත්මිය අපි ඉවර කරමුද? මහත්මිය ඔව් අපි මේ ටික දකින්නකොට ශ්‍රීමති මහත්මිය ඔබතුමිය මතක් වෙනවා. මොකක්ද දන්නා? කියන්න බලන්න පුළුවන්. මොකද්ද? ඔබ ටික දකින්නකොට ඔයා ඔබතුමිය මතක් වෙනවා. ඒක කොතනද හිතන්නේ? ඇයි කියන්නේ යම් අනක් දකින්නකොට මට ඔබතුමියම හැම වෙලේම මතක් වෙනවා. ආර්ය සත්‍යවලදී ඵලසිට්ඨෝත්පාද. හොඳයි. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා අපේ වැඩසටහන නිමා කරමු නේද? එහෙම නේද? ඔව් අනිවාර්යෙන් ඔව් එහෙම කරමු නේ. එතකොට ඉවරයිනේ අපි එන සිකුරාදට අලුත් චැප්ටර් එකකට යනවා.
පොඩි දෙයක් මතක් කරලාම තියන්නම්. ඇත්තටම චන්ද්‍රිකා මහත්මියක මතක් කළා. අපි දැන් ත්‍රික 22ක් කරා 66 වතාවක් ස්කන්ධ ධාතු ආයතන ආරි සත්‍ය වලට පරමාර්ථ ධර්ම දැම්මා. ඉතින් ඒක නිසා ඒ හොඳට පුරුදු වෙලා මේ ඊළඟට දුකමාතික අපිට තියෙනවානේ කරන්න තියෙනවා පද 200ක්. එතකොට ඒ වගේ වෙදී ඔයගොල්ලෝ සුව පහසුවෙන් කරගන්න පුළුවන් මේ වගේ ලියලා ඉදිරිපත් කරේ නැත්තුව කරන්න බැරි වුණත් අපි එහෙම කරන්න අදහසකුත් නැහැ වගේ. ඒක නිසා ඒ ටික කරලා පුරුදු වෙන්න අපි කිව්වහම මේ ටික ස්කන්ධ ධාතු ආයතන වලට මෙහිමයි කියලා ඒවා සටහන් කරගන්න ලෑස්ති වෙන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා බලාගෙන આવොත් වැඩි හොඳයි භාවනා දෙක පොත. අපි භාවනා දෙක පොතත් ඔයගලන්ට ලැබෙන සලස්සන්නම්. ඒක පොඩ්ඩක් මතක් කරලා අපි දෙවියන්ට පින් දෙමු. විශේෂයෙන් අද මතක් කරන්න ඕනේ අපි අතිපූජනීය නා වූනේ ආර්ය ධම්ම ගෞරවනීය ස්වාමීපාදයන්න් වහන්සේ විසින් අපේ මිනිසුන් කෙරෙහි කරුණාවෙන් රචනා කරපු පොත උන්වහන්සේගේ පාරමිතා භූමිය කරගෙන යන ගමන් විශාල කාලයක් යොදවලා කරේ අපවැන්නුන් කෙරෙහි මහත් කරුණාවෙන් මේ පොත අධ්‍යයනය කරලා අපි සසර දුක් නිමා කරගන්න හේතු වේවා කියන අදහසින් අපි ඒ සියලු පින් අප මේ වැඩසටහන් වාරවලදී රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ඒ අතිපූජනීය මහෝත්තමයන් වහන්සේටත් අනුමෝදන් කරමු. ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයට සුව පහසු වෙන්න ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වේවා කියලා. ඒ අදහසත් ඇතුව අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ සුපුරුදු පරිදි අඟහරුවාදා දවස්වල පවත්වන ධර්ම දේශනාමය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන ගියා. ඉතාම පැහැදිලිව වැඩසටහන ඉදිරිපත් කරා. සටහන් සහිතව බොහෝ වේලාවක් ඒවා සඳහා ගත කරන්න ඇති. ඉතින් අපි ඒ වෙනුවෙන් අප සෑම සියලුම දෙනාම අප රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස චන්ද්‍රිකා මහත්මියටත් අපට නිරන්තරයෙන් උපකාර කරන දිනංජලි මහත්මියටත් අනුමෝදන් කරනවා. ඒ වගේම අද වැඩසටහන අවසන් කරන දවසේ අපි චාමිනී මහත්මියවත් ඉතාම ගෞරවයෙන් මතක් කරලා පින් දෙනවා. එතුමියට විජයක තිබුණා නම් අපිට මේ ආකාරයට මුදව් කරන නිසා. ඉතින් අප ඔබ තුන්දෙනා වෙනුවෙන්ම ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අප රැස් කරගත්තා වූ මේ වැඩසටහන් වාර ගණනාවෙන් රැස් කරගත්තා වූ වරින් වර අපි මේවා සම්මස්සනය කරමින් ඉගෙන ගනිමින් කරගත්තා වූ සියලු කුසල් ඔබ තුන් පොළටම ඉතාම ගෞරවයෙන් කෘතවේදීව අනුමෝදන් කරමින් මේ සියලු කුසලානිසංස බලයෙන් ඔබතුමියන්ගේ දේශනාමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් බලයෙන් අනන්ත සසර පටන් රැස් කරගෙන සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ ආකාරයට ශාසනයට බොහෝ සේවාවන් කරමින් බොහෝ කාලයක් ශාසනය පවත්වා ගන්න ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන්නා වූ වැඩ කටයුතු සියල්ලම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා.
ඔබතුමියන්ගේ ධර්මය හැදෑරීමට උදව් උපකාර කරා වූ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් ඒ වගේම පවුලේ සෑම සියලුම දෙනාටත් පරලෝසපත් දෙමව්පියන් ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ සැමටත් ජීවත් වෙන සැමටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා ඒ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ වගේම අපට මේ වැඩසටහන් සම්පාදනය කරලා දීපු බ්‍රෝන මහත්මයාට ඊළඟට ජයන්ත මහත්මයාට තවමත් අපේ මේ වැඩසටහන් පටිගත කරලා සංරක්ෂණය කරන ලක්ෂ්මී මහත්මියට අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ කරගෙන යනා වූ ශාසනික කටයුතු අඛණ්ඩව බාධා වලින් තොරව කරගෙන යාමට ඒ අයට ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව ලැබෙනවා. පතන උතුම් බෝධි වලින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා. ඒ වගේම සහභාගී වූ කල්යාණ මිතුරු මිත්‍රයන් ඔබ සැමට ඔබ සැමගේ දායකත්වයේ ඉතාම අගය කළ සැලකනවා. මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඔබ සෑම සියලුම දෙනාගේ දෙමව්පිය සහෝදර පවුලේ අයටත් මියගේ ඥාතීන්ට ධර්මයේ ඉගෙන ගත්තා වූ ඉගෙන ගන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුවරුන්ට එකසේම මේ කුසල් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා සුඛී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. චන්ද්‍රිකා මහත්මිය, ගිනංජලි මහත්මිය, චාමිනී මහත්මිය ඇතුළු ඔබ සැමට, බ්‍රෝන මහත්මයා, ජයන්ත මහත්මයා, ලක්ෂ්මී මහත්මිය ඇතුළු සැමට, සහභාගී වුණු කල්යාණ මිතුරු මිත්‍රයන් ඔබ සැමට සසර සැරිසරන තුරු නිවන් දක්නා මොහොත දක්වා සතර අපායොත් පත්‍යයකටපත් නොවි අෂ්ට දුෂ්ටක්ෂණයකට අහු නොවි ඊතාන සුව පහසුවෙන් උදාර ගති පැවතුම් ඇති කල්යාණ මිතුරු මිත්‍රයන් සේවනය කරමින් නිර්මල වූ සද්ධර්මය අසමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. ශ්‍රීමති තේජ ඔබටත් එසේම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට එසේම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය ওই ධර්මයේ වෙනුවෙන් තියෙන මේ පුදුම කැපවීමක් කරලා අපිට මේ ධර්මයේ පහදව ගන්න උදව් කරනවා. ඒක නිසා ඔබට සුඛපටිපදාවෙන්ම වහ නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. මහත්මිය ඔබතුමිය අපිට ප්‍රාර්ථනා කරපු මේ හැම දෙයක්ම ඔබටත් අපි මේ විදිහටම රිටර්න් එකේම ප්‍රාර්ථනා කරනවානේ. ඔබ මේ ගොඩාක් ලොකු සේවාවක් අපිට මේක කරගෙන යන්න කරන්නේ. ඒකට ගොඩාක් පිං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. චන්ද්‍රිකා මහත්මිය, ගිනංජලි මහත්මිය ඉන්න. හොඳයි.